හරි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි එහෙනම් අද දවසේදී පටක පාඩමේ ඒ කොටස කතා කරමු. හරි. අහගන්නකො එහෙනම්. දැන් අපි මොකද්ද මේ පටකයක් කියලා හඳුනාගන්නේ? හරිද? මොකද්ද මේ පටකයක් කියලා හඳුනාගන්නේ කියලා ඉස්සෙල්ලාම බලමු. දැන් අපි මේ වෙද්දී 10 වසරේ කතා කරලා තියෙනවා සෛලය කියන පාඩම. මේ වෙනකොට අපි සෛලය කියන පාඩම කතා කරලා තියෙනවා. එතකොට එතනදී ඒ සෛලය තුල පවතිනා වූ විවිධ ඉන්ද්‍රියකා සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. සෛලය ගැන කතා කරලා තියෙනකොට අපි ඒකේ තවත් කතා කරලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි සෛලය තුල පවතිනා වූ විවිධ ඉන්ද්‍රියකා ගැන අපි කතා කරලා තියෙනවා. එතකොට මේක ඇතුළත තියෙන විවිධ ඉන්ද්‍රියකා මගින් විවිධ වූ කාර්යභාරයන් රැසක් ඉෂ්ට කරන බවත් අපි කතා කරලා තියෙනවා. මම දල වශයෙන් රූප සටහන ඇන්දේ. එතකොට මේකේ න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටියක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ රයිබෝසෝම තියෙනවා. ඊළඟට ගත්තහම මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. ඊළඟට ගත්තහම මේකේ ගොල්ගි දේහ තියෙනවා. ඊළඟට DNA RNA කොටස් තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි සෛලයක මූලික කොටස් කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ විදිහට අපි කතා කරලා තියෙන මේ සෛලයක අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියම මගින් මොකක්ද කරන්නේ? න්‍යෂ්ටිය මගින් මොකක්ද කරන්නේ? ගොල්ගි දේහ මගින් මොකක්ද කරන්නේ? DNA RNA මගින් මොකක්ද කරන්නේ කියන එක අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා. දැන් මම මේකේ ඇඳලා තියෙන්නේ ව්‍යුහයන් කිහිපයක් විතරයි. එතකොට ඔයාලා දන්නවා තව මේකේ ව්‍යුහයන් ගොඩක් තියෙනවා. දැන් එතකොට මේ න්‍යෂ්ටිය මගින් මොකද කරන්නේ? න්‍යෂ්ටිය මගින් කරන දේ තමයි මේ සෛලය තුල සිදුවන සියලු ක්‍රියාකාරකම් පාලනය කිරීම. සෛලයක් තුල සිදුවන සියලු ක්‍රියාකාරකම් පාලනය කිරීම තමයි මෙන්න මේ න්‍යෂ්ටිය මගින් සිද්ධ කරන්නේ. එතකොට මයිටොකොන්ඩ්‍රියම් මගින් සිද්ධ කරන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම් මගින් සිදු කරන දේ තමයි සෛලය තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය සිද්ධ ශක්තිය නිෂ්පාදන කරන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඊළඟට ගොල්ගි දේහ මගින් මොකද කරන්නේ? ගොල්ගි දේහ මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ ප්‍රෝටීන් අසුරා තැබීම සහ ඔය විවිධාකාර ශ්‍රාවයන් නිෂ්පාදනය කිරීම. ඊළඟට මේ DNA RNA මගින් ඒක අපි වෙනමත් කතා කරලා තියෙනවා වෙනමම පාඩමකදී ජීව රසායනික පදනම කියන පාඩමේදී DNA RNA ගැන වෙනම කතා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා එයාලා ජීවීන් සතු ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වෙනවා කියන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට මේ සෛලයක් තුල තියෙන ව්‍යුහයන් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. එතකොට මේ සෛලයක් තුල තියෙන විවිධ ව්‍යුහයන්ගෙන් විවිධ කාර්යභාරයන් ඉටු වෙනවා. එතකොට දැන් බහුසෛලික සත්වයෙක් ඒ කියන්නේ අපි වගේ සතුන් ගත්තාම අපේ සත්ව දේහය ඇතුලේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලි දාමයක් සිද්ධ වෙනවා. අපේ සත්ව දේහය ඇතුලේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලි දාමයක් සිද්ධ වෙනවා. දැන් අපිට මොනවද මේ විදිහේ ඊටාම සංකීර්ණ ක්‍රියාදාමයන් විදිහට හඳුනා ගන්න තියෙන්නේ. අපිට ඒ වගේ සංකීර්ණ ක්‍රියාදාමයන් විදිහට හඳුනා ගන්න පුළුවන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඊළඟට අපේ රුධිර සංසරණ ක්‍රියාවලිය. රුධිර සංසරණ ක්‍රියාවලිය අපිට ඒ වගේ සංකීර්ණ දෙයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. එහෙනම් මෙන්න මේවා අපිට මම මේ උදාහරණ කිහිපයක් ලියුවේ අපේ දේහය තුල හඳුනා ගන්න පුළුවන් ඊටාම සංකීර්ණ ක්‍රියාදාමය. රුධිර සංසරණ ක්‍රියාවලිය, ආහාර ජීර්ණ ක්‍රියාවලිය, ඊළඟට ගත්තාම ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය, අපි දෙයක් දිහා බලලා ඒ දේ මොකක්ද කියලා හඳුනා ගැනීම හැකියාව අපිට තියෙනවා. අපි යමක් ස්පර්ශ කරපුවාම අපිට ඒකේ ස්වરૂපය කොයි වගේද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මොකක් හරි සංවේදනයක්, උෂ්ණත්වය, සීතල, ඒ පීඩනයක්, ඒ වගේ සංවේදන ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ වගේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලීන් දාමයක් අපිට අපේ බහුසෛලික දේහ තුල හඳුනා ගන්න පුළුවන්. එතකොට සමහර සතුන් ඉන්නවා මේ වගේ සංකීර්ණ ක්‍රියාවලි සිද්ධ වෙන්නේ නැහැ. එයාලා ඊටාම සරල ක්‍රියාකාරකම් ඇසුරෙන් ජීවත් වෙන ජීවීන්. උදාහරණයකට ගත්තොත් එහෙම අපි මේ ජීවීන්ට නමකුත් කියනවා තනිසෛලික ජීවීන්. එහෙම නැත්නම් අපි යාලට කියනවා ඒකසෛලික ජීවීන් කියලා. ඒකසෛලික ජීවීන් කියලා අපි යාලට කියනවා. එහෙම නැත්නම් තනිසෛලික ජීවීන්. ඒ කියන්නේ ඒ සතුන් ගත්තාම ඒ සතුන්ගේ දේහ තුල පිහිටලා තියෙන්නේ අපේ වගේ සෛල ගොඩක් නෙමෙයි එකම එක සෛලයයි. ඒ සෛලය තමයි මෙන්න මේ කියන යාළගේ ජීර්ණ ක්‍රියාවලි,
මෙන්න මේ කියන යාළගේ සංසරණ ක්‍රියාවලිය, මෙන්න මේ කියන යාළගේ සංවේදන ක්‍රියාවලිය සියල්ල පාලනය කරන්න. එයාලගේ තියෙන එකම එක සෛලයයි. අර අපේ වගේ ගොඩාක් සෛල පිහිටලා නැහැ. එයාලගේ පිහිටලා තියෙන්නේ එකම එක සෛල. හැබැයි ඒ ජීවීන් තුල අපේ සෛල ඇතුලේ සිදුවන ක්‍රියාවලීන්ට බොහෝ සෙයින් සමාන වන ක්‍රියාවලීන් සමුදායක් සිද්ධ වෙනවා. හැබැයි ඒ ජීවීන් අපි වගේ සංකීර්ණ ජීවීන් නෙමෙයි. අපේ වගේ සංකීර්ණ දියුණු පද්ධති තියෙන ජීවීන් නෙමෙයි. එතකොට මේ ජීවීන් ගත්තාම මේ ජීවීන්ට එයාලගේ ජීව පැවැත්ම පවත්වාගෙන යාම අපිට තරම් අපහසු දෙයක් නෙමෙයි. අපිට තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද එයාලගේ ක්‍රියාකාරකම් ඊටාම සරලයි. ඊටාම සරල ක්‍රියාකාරකම්, ඊටාම දේහ ක්‍රියාවලිය ඊටාම සරල විදිහට තමයි එයාලගේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ සතුන්ගේ වර්ධනය වන ශීඝ්‍රතාව වැඩි. මොකද ඊටාම සරල දේහයක් තියෙන්නේ. ඊළඟට එයාලා පෝෂණ ලබා ගන්න ශීඝ්‍රතාව වැඩි. වර්ගයා බෝ කරගන්න ක්‍රියාවලීන්ගේ ශීඝ්‍රතාව වැඩි. මොකද එයාලගේ දේහ අපේ තරම් සංකීර්ණ නෑ. ඊටාම සරල මට්ටමේ තියෙන. එතකොට එයාලගේ තවත් පරම්පරාවක් එයාලට බිහි කර ගැනීම සඳහා එතරම් අපහසු එහෙම නැත්නම් දිගු කාල සීමාවක් ගත වෙන්නේ නෑ. එයාලට කෙටි කාල සීමාවක් තුළ ඒ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි අපි ගත්තාම අපිට ඒ වගේ හැකියාවක් නෑ. අපිට ඊටාම සංකීර්ණ ක්‍රියාවලි සමුදායකින් අපි නිර්මාණය වෙලා තියෙන නිසා අපිට මේ ආදී කියපු කලින් කියපු ඒ ලක්ෂණ වලට සාපේක්ෂව දිගු කාලයක් ගත වෙනවා. එතකොට දැන් අපේ සෛල තුල සිදුවන මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා සුවිශේෂී වෙච්චි පද්ධතියක් අපිට පිහිටලා තියෙනවා. සුවිශේෂී වෙච්චි ඒකකයක් අපිට පිහිටලා තියෙනවා. රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා අපිට විශේෂිත වෙච්චි ඒකකයක් පිහිටලා තියෙනවා. ස්නායු පද්ධතිය සඳහා අපිට විශේෂ වෙච්චි ඒ කොටසක් ඒකකයක් පිහිටලා තියෙනවා. ඊට අමතරව අපේ බහිශ්‍රාවී ක්‍රියාවලිය සඳහා බහිශ්‍රාවී පද්ධතිය පිහිටලා තියෙනවා. ඊට පස්සේ අපේ වසා පද්ධතිය පිහිටලා තියෙනවා. අපේ ආරක්ෂාවට වැදගත් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ අපේ දේහ තුල විවිධාකාර පද්ධති ඒකකයන් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ඒකක ගත්තාම ඒවා ඊටාම සංකීර්ණ වෙච්ච ක්‍රියාදාම වලින් සමන්විත වෙයි. දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගත්තොත් ඊටාම සංකීර්ණයි මේ ක්‍රියාවලිය. ස්නායු පද්ධතිය ගත්තොත් ඒකේ ක්‍රියාකාරීත්වය ඊටාම සංකීර්ණයි. එතකොට දැන් මේ ක්‍රියාවලි අර තනි සෛලික ජීවීන් එහෙම නැත්නම් ඒක සෛලික ජීවීන්ගේ වගේ පහසුවෙන් අපේ දේහවලට කරන්න බෑ. මොකද ඒ වගේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඊටාම සංකීර්ණයි. එතකොට අන්න ඒ සඳහා කිහිප දෙනෙක්ගේ එකතුවක් අවශ්‍ය වෙනවා. තනියෙන් කරන්න බෑ, අමාරුයි. ඒ නිසා මොකද කරන්නේ? මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා සෛල රාශියක් එකිනෙකට සම්බන්ධ වෙනවා. දැන් අර එලාය ගත්තොත් එක සෛලයයි. දේහ ක්‍රියාවලිය ගත්තොත් ඊටාම සරලයි. එහෙනම් එයාලගේ ඒ සංකීර්ණ රටාවක් නැති නිසා එයාලට ඉක්මනින් එයාලගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන්. ඒ අදාළ දේහ ක්‍රියාවලින් කරගන්න පුළුවන්. හැබැයි අපේ ගත්තාම අපේ දේහ ඊටාම සංකීර්ණ නිසා තනි සෛලයකට එහෙම නැත්නම් තනි කොටසකට මේ කාර්යභාරය ඉෂ්ට කරන්න බෑ. අන්න ඒ සඳහා සෛල රාශියක් එකට ගොනු වෙලා නිර්මාණය වෙනවා යම් ව්‍යුහයක්. අන්න ඒකට තමයි අපි කියන්නේ පටකය කියලා. අපේ දේහ තුල සිදුවන සංකීර්ණ ක්‍රියාවලීන් ඉතා පහසුවෙන් සිද්ධ කර ගැනීම සඳහා සෛල ගොන්නක් එකට එකතු වෙනවා. සෛල කිහිපයක් රාශියක් එකට ඒක රාශී වීම සිද්ධ වෙනවා. ආන්ගේ ඒක රාශී වෙන සෛල ගොනුවට තමයි අපි කියන්නේ පටකයක් කියලා. එතකොට ඒක ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා වෙනම පටක රාශියක් හැඩගැහෙනවා. රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා වෙනම පටක జాතියක් හැඩගැහෙනවා. ඊළඟට ස්නායු පද්ධතිය සඳහා වෙනම පටක జాතියක් හැඩගැහෙනවා. ඊළඟට අපේ බහිශ්‍රාවී ක්‍රියාවලින් සඳහා වෙනම ඒකක කොටසක් නිර්මාණය වෙනවා. අන්න ඒ විදිහට එක්කෙනෙක්ට මේ වැඩේ කරන්න අපහසු නිසා ගොන්නක් එකට එකතු වෙලා ගොඩක් එකට එකතු වෙලා මේ කාර්ය සිද්ධ කරනවා. එතකොට අන්නේ එකතු වෙන සෛල රාශියට තමයි අපි කියන්නේ පටකයක් කියලා. හරි. දැන් එහෙනම් ඔන්න ඔය ටියුට් එකේ මුලින් කියන කොටස චුට්ටක් අපි බලමු මොකක්ද කියන්නේ කියලා. මුලින් කියනවා මෙන්න මෙහෙම. ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. අපි ඒක මීට කලින් දන්නවා. අපි සෛල වාදය කියන වාදයේදීත් මේ කරුණ කතා කරලා තියෙනවා. ඊළඟට කියනවා ඒ අනුව ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය ලෙස සෛලය සලකනු ලැබේ. ඔව් අපි ඒක දන්නවා. ජීවියෙක් තනි සෛලයක් හෝ සෛල රාශියකින් නිර්මාණය විය හැක. මං කීවා මේ සමහර කට්ටිය ඒක සෛලිකයි. එක සෛලයකින් සමන්විත වෙන්නේ. දැන් අපි වගේ කට්ටිය ගත්තාම අපි බහුසෛලික සතුන්. සෛල ගොඩක් එකට එකතු වෙලා තියෙනවා. එහෙනම් අන්නේ විදිහට සමහර කට්ටිය තනි සෛලයකිනුත් තවත් සමහර කට්ටිය සෛල ගොඩකිනුත් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්.
නූතන ජීවි වර්ගීකරණයට අනුව ආකියා හා බැක්ටීරියා යන අධිරාජධානී වලට අයත් ජීවීන් සහ ප්‍රෝටිස්ටා රාජධානියට අයත් බොහෝ ජීවීන් තනි සෛල වලින් සැකසී ඇත. දැන් අපි තාම මේ ජීවීන් වර්ගීකරණය කියන පාඩම කතා කරලා නැහැ. තාම ජීවීන් වර්ගීකරණය කරන ඒ පාඩම අපි තාම කතා කරලා නැහැ. එතකොට මේ ජීවීන් වර්ගීකරණයේදී අපි ප්‍රධාන කාණ්ඩ කිහිපයකට ජීවීන් වර්ග කරනවා. ජීවීන් අපි වර්ග කරනවා ප්‍රධාන කාණ්ඩ තුනකට. හරිද? එකක් බැක්ටීරියා. ඊළඟට ආකියා. ඊළඟට අපි මේක වර්ගීකරණය කරනවා ඉයුකැරියා. හරිද? බැක්ටීරියා, ආකියා සහ ඉයුකැරියා කියලා මෙන්න මේ ජීවීන් අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වර්ග කරනවා. එතකොට මෙන්න මේ බැක්ටීරියා සහ ආකියා කියන රාජධානි වල ඉන්න බොහෝ ජීවීන් තනි සෛලික එහෙම නැත්නම් ඒක සෛලික ජීවීන්. තනි සෛලික එහෙම නැත්නම් ඒක සෛලික ජීවීන් වෙනවා මෙන්න මේ බැක්ටීරියා සහ ආකියා රාජධානි වල ජීවීන්. හරිද? එතකොට මෙන්න මේ රාජධානී වලට අයත් වන ජීවීන් බොහෝ සෙයින් සරල ජීවීන්. ඒ කියන්නේ අර බහුසෛලික සත්වයක් වගේ සංකීර්ණ නැහැ. ඊටාම සරල ජීවීන්. අන්න ඒ නිසා එයාලගේ දේහ ක්‍රියාවලිය ඊටාම පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි මේ යුකැරියා අධිරාජධානීය රාජධානි කොටස ගත්තාම මේකේ තියෙනවා ඊටාම සංකීර්ණ ජීවීන් කොට්ටාශයක් ඉන්න වර්ගීකරණයක්. එතකොට ඕකෙදි ශාක පරම්පරාව අයිති වෙන්නේ මේකට. ඊළඟට අපි වගේ සත්ත්ව පරම්පරාව අයිති වෙන්නේ මේකට. හරිද? ඊළඟට ගත්තාම තව ගොඩක් මේ ඔය මත්ස්‍ය විශේෂ, උභයජීවී විශේෂ, උරංග විශේෂ ඔය කියන සියලුම සංකීර්ණ සතුන් මෙන්න මේකට තමයි අයිති වෙන්නේ. එතකොට ඒ සතුන් තුල අර සරල ජීවීන්ගේ වගේ පහසුවෙන් ක්‍රියාකාරකම් සිද්ධ කරන්න බෑ. හරි. එහෙනම් බලන්නකෝ. ඕකේ. මෙන්න මේ කොටස අපි මාක් කරගෙනත් ඉන්න ඕනේ. බලන්නකො කියනවා නූතන ජීවි වර්ගීකරණයට අනුව ආකියා හා බැක්ටීරියා යන අධිරාජධානි වලට අයත් ජීවීන් සහ ප්‍රෝටිස්ටා රාජධානියට අයත් බොහෝ ජීවීන් තනි සෛල වලින් සැකසී ඇත. මම ඔය ප්‍රෝටිස්ටා රාජධානිය සහ ඔය අනිකුත් අධිරාජධානි සියල්ල ගැන ඉදිරි පාඩමකදී කතා කරනවා. දැනට අපි ඔය ටික මාක් කරගමු. මාක් කරගන්න මෙන්න මෙතන ඉඳන් නූතන ජීවි වර්ගීකරණයට අනුව ආකියා හා බැක්ටීරියා යන අධිරාජධානි වලට අයත් ජීවීන් සහ ප්‍රෝටිස්ටා රාජධානියට අයත් බොහෝ ජීවීන් තනි සෛල වලින් සැකසී ඇත. කියන කොටස මාක් කරගන්න. හරි. ඊට පස්සේ පල්ලෙහෙන් බලන්න ඒකසෛලික සතුන් කිහිප දෙනෙක්ට අදාළ රූප සටහන් දීලා තියෙනවා බලන්න. පැරමීසියම් වර්ඩ්සෙල්ලා ඉන්නවා. ඊට පස්සේ ප්ලාස්මෝඩියම්, ඇමීබා ඔය විදිහට බලන්න රූප සටහන් කිහිපයකින් මේ තනි සෛලික ජීවීන්ට උදාහරණ පෙන්නලා තියෙනවා. හරි. ඊට පස්සේ පල්ලෙහා කොටස බලන්න. ඒකසෛලික ජීවීන් තමාට අයත් ජීවී සෛලය තුළ තම ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ජීව ක්‍රියා ඉතා කාර්යක්ෂම අන්දමින් සිදු කරගන්න අතර ජීවක්‍රියා පවත්වාගෙන යාම සඳහා ජීවී සෛල තුළ අඩංගු විවිධ ඉන්ද්‍රියකා දායක කරගන්නවා. දැන් මම ඒක පැහැදිලි කරලා දුන්නා. දැන් මේ සතුන් ගත්තාම මෙයාලගේ දැන් තනි සෛලයයිනේ තියෙන්නේ. එතකොට ඒ සෛලය තුළ තමයි අර පෝෂණ ක්‍රියාවලිය, පරිවහන ක්‍රියාවලිය, එයාලගේ ආවේග මේ කියන්නේ සංනිවේදන ඒ කොටස් සංවේග ලබා ගන්න ඒවා යන බහිශ්‍රාවී ක්‍රියාවලිය ඔය ආදි වශයෙන් සියල්ල සිද්ධ වෙන්නේ මේ සෛලය ඇතුලේ. එතකොට ඒ සඳහා උදව් වෙනවා ඒ සෛලය ඇතුලේ තියෙන ඉන්ද්‍රියකා. දැන් මම ඉස්සරහට පැහැදිලි කරලා දැන් න්‍යෂ්ටිය ගත්තාම න්‍යෂ්ටිය සම්පූර්ණ වශයෙන් සෛල තුල ක්‍රියාකාරකම් පාලනය කරනවා. මයිටොකොන්ඩ්‍රියම් ගත්තොත් ශක්තිය නිෂ්පාදනය කරනවා. අන්න ඒ විදිහට ඒ සෛල තුල තියෙන ඉන්ද්‍රියකා මගින් මෙයාලගේ සියල්ල පාලනය කිරීම සිද්ධ කරනවා. ඊළඟට බලන්න නමුත් යුකැරියා අධිරාජධානියට අයත් ඇනිමාලියා, ප්ලාන්ටේ සහ ෆංගයි යන රාජධානිය තුල සිටින සියලුම ජීවීන් බහුසෛලික ජීවීන් වේ. මේ කට්ටිය සෛල ගොඩාක් එකට එකතු වෙලා නිර්මාණය වෙච්ච බහුසෛලික ජීවීන්. එම ජීවීන් ව්‍යුහයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් සංකීර්ණ බවක් දක්වයි කතා කෙරුවා. මෙම බහුසෛලික ජීවීන් තුළ සිදුවන විවිධ කාර්යයන් අනුව සෛලවල ස්වභාවය හා ක්‍රියාකාරීත්වයේ විවිධත්වයක් ඇත. මෙසේ විවිධ කාර්යයන් සඳහා සෛල සුවිශේෂී වීම නිසා එම ජීවීන්ගේ සිරුරේ ක්‍රියාකාරීත්වය හා කාර්යක්ෂමතාවය
හා ඵලදායකව සිදු කරගෙන යාමට ජීවීන්ට හැකි වී තිබේ. එතකොට දැන් මෙයාලගේ අපි කියව මේකේ දැන් විවිධත්වයක් තියෙනවා. සංසරණ ක්‍රියාවලි වෙනම සිද්ධ වෙනවා. බහිශ්‍රාවී ක්‍රියාවලි වෙනම සිද්ධ වෙනවා. ආවේග ලබා ගන්න ක්‍රියාවලි වෙනම සිද්ධ වෙනවා. ඊළඟට ස්නායුක ක්‍රියාවලි වෙනම, ආහාර ජීර්ණ ක්‍රියාවලි වෙනම, ශ්වසන ක්‍රියාවලි වෙනම. ඒ විදිහට විවිධත්වයක්, විවිධ ඒකක සමුදායක් නිර්මාණය වෙලා තියෙනවා. අරේලාගේ වගේ තනි සෛලික ජීවීන්ගේ වගේ එක සෛලයක් ඇතුලේ නෙමෙයි සියල්ල සිද්ධ වෙන්නේ. සෛල රාශියකින් නිර්මාණය වෙච්ච විවිධ ඒකක තුල. හරි නේද? ඊළඟට කියනවා මෙවැනි විවිධ කාර්යයන් සඳහා සුවිශේෂී වූ සෛල සමූහයක් පටක ලෙස හැඳින්වේ. අන්න අපේ පොයින්ට් එකට අපි ආවා. මෙවැනි විවිධ කාර්යයන් සඳහා සුවිශේෂී වූ සෛල සමූහයක් පටක ලෙස හැඳින්වේ. මාක් කරගමු අපි. දැන් අපි ඔක කතා කරා. මේ වගේ විශේෂණය වෙනවා මේ විවිධ කාර්යභාරයන් සඳහා සෛල රාශියක්. අන්න ඒවට අපි කියනවා පටක කියලා. මාක් කරගන්න ඒක කෑල්ල. මෙවැනි විවිධ කාර්යයන් සඳහා සුවිශේෂී වූ සෛල සමූහයක් පටක ලෙස හැඳින්වේ කියන කොටස. හරි. ඊළඟට ගත්තාම දැන් මේ පටකයක් ගත්තාම දැන් මම පටකය ගැන ඔන්න දැන් පැහැදිලි කිරීම පටන් ගන්න හදන්නේ. දැන් ආරම්භය ගත්තා හරි. දැන් ඊළඟට අපි කතා කරමු මේ පටකයේ තියෙන අනිකුත් දේවල් මොනවද කියලා. හරි. දැන් පටකයක් ගත්තාම පටකයක් කියලා කියන්නේ යම් නිශ්චිත ක්‍රියාදාමයක් සඳහා හැඩගැහිච්ච සෛල වලින් සමන්විත වන කොටසක්. දැන් රුධිර සංසරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවනම් ඒකේ ඒ ආශ්‍රිත තියෙන පටක ඒ රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ වගේ සෛල ගොඩක් එකට එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. මේ වගේ සෛල ගොඩක් එකට ඒක රාශී වෙලා තමයි මෙයා නිර්මාණය වෙලා තියෙන්නේ. සෛල රාශියක් එකට නිර්මාණය වෙලා. එතකොට මේ සෛල සමූහයම අර රුධිර සංසරණ කියන ක්‍රියාවලියට විශේෂයි. එහෙම නැත්නම් මෙයා ස්නායු පද්ධතියේ කොටසක් නම් මේ සෛල සමූහයම ස්නායුක ක්‍රියාවලිය සඳහා විශේෂයි. ඒ කියන්නේ මෙයාලා යම් කාර්යභාරයක් සඳහා විශේෂණය වෙලා තියෙනවා. හැඩ ගැහිලා තියෙනවා. හරිද? ඊළඟට ගත්තාම මෙයාලට තියෙනවා පොදු සම්භවයක්. මොකද්ද මේ පොදු සම්භවය කියලා කියන්නේ? පොදු සම්භවය කියලා කියන්නේ මේ සෛල ඇති වෙනකොට ඇති වෙලා තියෙන්නේ එකම තැනින්. නැත්තම් එකම අවධියකදී එකම කාල සීමාවකදී. මේ සෛල ඇති වෙනකොට බොහෝ දුරට මේ සෛල ඇති වෙන්නේ එකම කාල සීමාවක, එකම තැනකින්. හරිද? අපි ඒවට කියනවා ජනක ස්තර කියලා. අර ජීවියා නිර්මාණය වෙනකොට ඒ ඇතිවන ජනක ස්තර වලින් තමයි මෙයාලා හැදිලා තියෙන්නේ. ඒතකොට ජනක ස්තර ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. අන්තස්චර්මය, බහිස්චර්මය සහ මධ්‍ය චර්මය කියලා. එතකොට ස්නායුක වර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට, ඒ කියන්නේ දැන් මව් කුස තුල දරුවා වැඩෙනකොට මේ ජනක ස්තර කාලයත් එක්ක ටිකෙන් ටික වර්ධනය වෙනවා. අන්තස්චර්මය වර්ධනය වෙනවා, මධ්‍ය චර්මය, බහිස්චර්මය ඔය විදිහට මෙන්න මේ ජනක ස්තර අර මේ වගේ ව්‍යුහයන් හදන ස්තර ටික අර මව් කුස තුල වර්ධනය වෙනවා දරුවා වර්ධනය වෙනකොට. ඒ වර්ධනය වෙනකොට ස්නායුක ක්‍රියාවලිය සඳහා මේ විශේෂිත වෙච්ච සෛල හැදෙන්නේ එකම කාල සීමාවක, එකම ස්තරයකින්. හරිද? මේක ස්තර තුනක් තියෙනවා. ඒ ස්තර තුනෙන් එකක තමයි මෙයාලා නිර්මාණය වෙන්නේ. ඊළඟට මෙයා රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා හැඩගැහිච්ච කෙනෙක් නම් මෙයා නිර්මාණය වෙනවා ඒ සඳහා විශේෂණය වෙච්ච ස්තරේ. ජීවියා බිහි වෙනකොට හිතන්න මධ්‍ය චර්මය දැන් ඇති වෙනවා කියලා. එහෙනම් මධ්‍ය චර්මය ඇති වෙනකොට අන්න මෙයාලා ඇති වෙනවා. මෙයාලා ඔක්කොම ඇති වෙන්නේ අර මධ්‍ය චර්මය කියන ජනක ස්තරේ. මෙයාලා ඇති වෙන ස්ථානය එකමයි. සම්භවය එකයි. හැදිච්ච තැන එක තැනකින් තමයි හැදෙන්නේ මෙයාලා. එහෙනම් අන්න අපි කියනවා මේ පටකයක තියෙන මේ සෛල ගත්තාම මෙයාලට පොදු සම්භවයක් තියෙනවා. ඒ කියන්නේ එයාලා නිර්මාණය වෙන්නේ දල වශයෙන් අපි සාරාංශයක් වශයෙන් කිව්වොත් එහෙම එකම තැනකින් තමයි මෙයාලා නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ නිර්මාණය වෙන සෛල එකම තැනකින් හැදෙනවා කියලා කියන්නේ මෙයාලට බොහෝ දුරට සමාන ලක්ෂණ තමයි තියෙන්නේ. සමාන හැඩහුරුකම්, සමාන ලක්ෂණ තමයි මේ සෛල වලට තියෙන්නේ. හරිද? පටකයක තියෙන සෛල ගත්තාම මම ආයෙ කියන්නම්. පටකයක තියෙන සෛල ගත්තාම මෙයාලා නිර්මාණය වෙන්නේ එකම ස්තරයකින්, එකම තැනකින්. අපි ඒකට කියනවා සම්භවය, පොදු සම්භවයක් මෙයාලට තියෙන්නේ. ඇයි ඔක්කොම නිර්මාණය වෙන්නේ එකම තැනකින්? එතකොට ඒ විදිහට නිර්මාණය වෙන මේ සෛල වලට එකම විදිහ ලක්ෂණ තමයි තියෙන්නේ. මොකද එයාලා නිර්මාණය වුණේ එකම තැනකින්. ඒ හින්දා මෙයාලට බොහෝ දුරට ආසන්න වශයෙන් සමාන ගති ලක්ෂණ තමයි පිහිටලා තියෙන්නේ. හරිද? ඊළඟට ගත්තාම මේ සෛල එකින් එක දුරස්ත විදිහට පිහිටලා නැහැ. ඒ කියන්නේ එක පටකයක තියෙන සෛල, දැන් අපි කියන්නේ සෛල ගොඩක් තියෙනවා කියලා. මේ විදිහට සෛල දුරස්තව පිහිටලා නැහැ.
එයාලා මෙන්න මේ විදිහට එකකට එකක් භෞතික වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එකකට එකක් භෞතික වශයෙන් මේ සෛල සම්බන්ධ වෙලා තමයි මෙයාලා නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි කීවා පටකයක් ගත්තාම පටකයක සෛල ගොඩක් තියෙනවා. එතකොට ඒ තියෙන සෛල එකින් එක දුරස්ත විදිහට නෙමෙයි පිහිටලා තියෙන්නේ. එයාලා කොහොමද පිහිටලා තියෙන්නේ? කට්ටිය ඔක්කොම එකට එකතු වෙන විදිහටයි. එහෙම නැත්නම් කට්ටිය ඔක්කොම එකට බැඳිලා ඉන්න විදිහටයි මේ සෛල නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? අපි කියනවා මෙයාලා භෞතික වශයෙන් එකිනෙකට බැඳිලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙන්න මේ සෛල අතර අවකාශ ගත්තාම ඒ කියන්නේ දැන් බලන්නකො මේ සෛල තුන අතර චූටි හිස් අවකාශයක් තියෙනවනේ මේ චූටි හිස් අවකාශයක්. මම මේ පාට කරන කොටස හොඳට බලන්න. ඊට පස්සේ මෙන්න මේ සෛල තුන අතර බලන්න මෙතන තියෙන චූටි හිස් අවකාශයක්. මෙන්න මේ වගේ හිස් අවකාශයක්. මෙතන තියෙනවා මේ සෛල තුන අතර. එතකොට ඔන්න ඔය වගේ සෛල අතර හිස් අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහර සෛලවල මේ වගේ හිස් අවකාශ තියෙනවා. සමහර සෛල අතර පටකයක තියෙන සමහර සෛල අතර මේ වගේ හිස් අවකාශ තියෙනවා. හැබැයි සමහර පටකවල මේ සෛල අතර හිස් අවකාශ නැහැ. ඒ කියන්නේ මෙයාලා ඔක්කොම හොඳට ෆිට වෙලා තදින් ඇහිරිලා තමයි පිහිටලා තියෙන්නේ. සමහර සෛල ගත්තාම එයාලගේ ඔන්න ඔය විදිය සෛල අතර තියෙන අවකාශ. අපි ඒකට නමක් කියනවා අන්තර්සෛලීය අවකාශ. කියලා අපි යාර නමක් කියනවා. ඒ සෛල අතර තියෙන හිස් තැන් වලට, හිස් ප්‍රදේශ වලට. එතකොට මෙන්න මේ සෛල අතර හිස් අවකාශ සමහර පටකවල අපිට හඳුනා ගන්න පුළුවන්, සමහර පටකවල අපිට හඳුනා ගන්න බෑ. දැන් අපි ඉස්සරහට පටක එකින් එක කතා කරගෙන යනවනේ. ඒ කතා කරගෙන යනකොට ඔන්න අපි සමහර ඒවට කියනවා මෙයාලා අතර හිස් අවකාශ තියෙනවා. එහෙම නැත්නම් අන්තර්සෛලීය අවකාශ තියෙනවා. තවත් සමහර ඒ වගේදී අපි කියනවා මෙම පටක අතර සෛල අවකාශ එහෙම නැත්නම් අන්තර්සෛලීය අවකාශ පිහිටන්නේ නැත කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට මෙන්න මෙයාලගේ මේ අන්තර්සෛලීය අවකාශ පිහිටලා තියෙන්නත් පුළුවන්, සමහර විට නැති වෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔය වගේ ලක්ෂණ සමුදායක් තමයි අපිට මේ පටකයක හඳුනා ගන්න තියෙන්නේ. මොනවාද ලක්ෂණ සමුදාය? මෙයාලා ගත්තාම සෛල ගොඩකින් හැදිලා තියෙන්නේ. පටකයක් ගත්තාම සෛල ගොඩක් එකට එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බොහෝ දුරට ඒ සෛල වලට තියෙන පොදු සම්භවයක්. මොකද ඒවා ඇති වෙන්නේ එකම තැනකින් හට ගන්න නිසා එයාලට බොහෝ දුරට ආසන්න වශයෙන් සමාන ගති ලක්ෂණ තමයි පිටලා තියෙන්නේ. ඊළඟට ගත්තාම මේ වගේ සෛල අතර අවකාශ අපි එහෙම නැත්නම් කියනවා අන්තර්සෛලීය අවකාශ කියලා. අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟට ගත්තාම මේ සෛල භෞතික වශයෙන් එකිනෙක බැඳිලා තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොම එකට සෙට් වෙලා එකට බැඳිලා තියෙන්නේ. එහෙනම් අන්නේ විදිහට සෛල එකිනෙකට බැඳිලා තියෙන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ ලක්ෂණ සමුදායක් අපිට පටකයකට අදාළව කතා කරන්න පුළුවන්. බලන්න එහෙනම් පල්ලෙහායින් කියනවා පටකයක ඇති සෛල වෙන්වෙන්ව ස්වාධීනව පිහිටන්න නැති අතර ඒවා බොහෝ විට එකිනෙකට සම්බන්ධව සාමූහිකව ක්‍රියා කරයි. ඔව්. මෙයාලා යම් ක්‍රියාවලියක් සඳහා විශේෂ වෙච්ච කට්ටිය, හැඩගැහිච්ච කට්ටිය. එතකොට එයාලා කරන්නේ සාමූහිකව ඒකරාශී වෙලා ඔක්කොම එකට එකතු වෙලා ඒ අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කරන එකයි. එහෙනම් බලන්න ඊළඟට කියනවා මෙලෙස සෛල අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට සෛල මගින් නිපදවන විවිධ බැඳුම් කාරක ද්‍රව්‍ය දායක වේ. ඒ කියන්නේ දැන් මේ වගේ සෛල අතර දැන් අපි කියන්නේ මේ වගේ සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියවට. එතකොට ওই සම්බන්ධතා ඇතිවීම සඳහා විවිධාකාර බැඳුම් කාරක ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සම්බන්ධ වෙනවා. හරිද? දැන් අපි පොතක කොළ දෙකක් ඇලෙව්වොත් එහෙම පිටු දෙකක් ඇලෙව්වොත් එහෙම ඒ සඳහා බැඳුම් කාරක ගන්න ඕනේ, ගම් එකක් අපි ගන්න ඕනේ. ආන් ඒ වගේ මේ යාබදව තියෙන සෛල එකිනෙකට සම්බන්ධ වීම සඳහා යම් විශේෂිත රසායනික ද්‍රව්‍යයන් සෛල අතර පිහිටලා තියෙනවා. හරි. ඊළඟට ඔන්න පටකයක් සතු ලක්ෂණ කියලා ලක්ෂණ ටික දීලා තියෙනවා. බලන්න මොනවද කියන්නේ? යම් නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් රැසක් ඉටු කිරීමට හැඩ ගැසී ඇත. යම් නිශ්චිත කෘත්‍යයක් හරි කෘත්‍යයන් රැසක් හරි ඉටු කරන්න මෙයාලා විශේෂණය වෙලා තියෙනවා. ඊළඟට කියනවා පොදු සම්භවයක් සහිතය. ඒ කියන්නේ මෙයාලා බොහෝ දුරට නිර්මාණය වෙන්නේ එකම ස්තරයකින්, එකම තැනකින්. බලන්න කියනවා කලල විකසනයේදී කුමන ජනක ස්තරයෙන් නැති වේද යන්න සම්භවයයි. අන්තස්චර්මයේ, මධ්‍යචර්මයේ සහ බහිස්චර්මයේ ලෙස ජනක ස්තර තුනකි. ඒ කියන්නේ ජීවියෙකු නිර්මාණය වෙනකොට ප්‍රධාන වශයෙන් ඒ නිර්මාණය වීම සඳහා ලේයර්ස් තුනක් භාවිත වෙනවා. ස්තර තුනක් පාවිච්චි වෙනවා. ආන් ඒ ස්තර වලින් කොතනින්ද මෙයාලා ඇති වෙන්නේ කියන එක තමයි ඔය සම්භවය කියලා කියන්නේ. එතකොට පටකයක් ගත්තාම සාමාන්‍යයෙන් එයා
ඔය කියන ස්තර තුනෙන් එක ස්තරයක තමයි බිහි වෙන්නේ. ඒක අපි ඒක මධ්‍ය චර්මය වෙන්න පුළුවන්, ඒක අන්තස් චර්මය වෙන්න පුළුවන්, ඒක බහිස් චර්මය වෙන්න පුළුවන්. ඒක නිර්මාණය වෙන පටකය අනුව වෙනස් වෙනවා. දැන් අපි ඉස්සරහට කතා කරද්දි බලමු. ඒකේ කියනවා මේ අන්තස් චර්මයෙන් සම්භවය වේ. ඒ කියන්නේ අන්තස් චර්මයෙන් තමයි මෙයා හැදෙන්නේ. මෙහ බහිස් චර්මයෙන් සම්භවය වේ. ඒ කියන්නේ බහිස් චර්මය. අන්තස් චර්මය, බහිස් චර්මය සහ මධ්‍ය චර්මය ගැන ඕනනම් මම තවත් අදහසක් දෙන්නම් මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහට ස්තර තුනක් ඕකේ තියෙන්නේ. ඇතුළතින්ම තියෙන ස්තරයට තමයි අන්තස් චර්මය කියලා කියන්නේ. ඊළඟට මැද්දේ තියෙන එකට තමයි මධ්‍ය චර්මය කියලා කියන්නේ. ඊළඟට පිටින්ම තියෙන එකට තමයි බහිස් චර්මය කියලා කියන්නේ. ඕන් ඔය ලේයර්ස් තුනෙන් මොන ලේයර් එකේද මේ අදාළ කතා කරන පටකය නිර්මාණය වෙන්නේ කියන එක තමයි සම්භවය කියන්නේ. හරිද? ඉස්සරහට අපි කතා කරනවා වෙන වෙනම. හරි. ඊට පස්සේ බලන්න තුන්වෙනි එකේ කියනවා බොහෝ දුරට සමාන සෛල වලින් යුක්තය. ඔව්. මෙයාලා බොහෝ දුරට සමාන සෛල වලින්. ඇයි එකම තැනකින් ඇති වෙන්නේ? එහෙනම් ඒ ඇතිවන සෛල බොහෝ දුරට ආසන්න වශයෙන් සමාන ගති ලක්ෂණ වලින් සමන්විත වෙන සෛල. ඊළඟට කියනවා සෛල භෞතික වශයෙන් එකිනෙක බැඳී ඇත. කිව්වා. සෛල මේ විදිහට එකිනෙකට බැඳිලා තියෙනවා. ඊළඟට කියනවා පටකයකට අයත් සෛල අතර අන්තර් සෛලීය අවකාශ පැවතිය හැක. අනිවාර්යෙන් තියනවා කියලා නෙමෙයි ඔය කියන්නේ. පැවතිය හැක. තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහර සෛලවල අන්තර් සෛලීය අවකාශ තියෙනවා. සමහර ඒවා වගේ අන්තර් සෛලීය අවකාශ නැහැ. හරි. එහෙනම් ඔන්න අර්ථ දැක්වීම තියෙනවා බලන්න පටකයක. ඒ අනුව පටකයක් යනෝ කිසියම් සුවිශේෂී කාර්යයක් හෝ කාර්යයන් රැසක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත බොහෝ දුරට සමාන සෛල සමූහයක්. මෙයාලා යම් කාර්යභාරයක් සඳහා හැඩගැහිලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලා හැදෙනකොට හැදිලා තියෙන්නේ එකම තැනකින් පොදු සම්භවයක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාලා ගත්තාම ආසන්න වශයෙන් බොහෝ දුරට සමානයි. එහෙනම් මේ සෛල ඔක්කොම සමානයි. එහෙනම් ඕක තමයි පටකයේ අර්ථ දැක්වීම. එහෙම නැත්නම් පටකයක් කියලා කියන්නේ. බලන්න මොකද කියන්නේ? කිසියම් සුවිශේෂී කාර්යයක් හෝ කාර්යයන් රැසක්. මෙයාට යම් කාර්යයක් ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත එකම තැනකින් හැදිච්චි බොහෝ දුරට සමාන. පොදු සම්භවය නිසා මෙයාලගේ සෛල බොහෝ දුරට සමාන වෙනවා. එහෙනම් බොහෝ දුරට සමාන සෛල සමූහයක්. ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඔය පටකයේ අර්ථ දැක්වීම මාක් කරගන්න. පටකයේ අර්ථ දැක්වීම මාක් කරගන්නකො. හරි. දැන් එහෙනම් අපි ඊළඟට බලමු මේ පටක වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ මොනවද අපිට මේ ජීවීන් තුල හඳුනා ගන්න තියෙන පටක සහ එයාලගේ විවිධ ආකාර මොනවද කියන ඒ වර්ගීකරණය අපි බලමු. හරි. අහගන්නකෝ. අපිට පටක ජීවීන් තුල හමු වන පටක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ශාක පටක. ශාක තුල හමු වන පටක. අනිත් එක තමයි සත්ව පටක. හරිද? අපිට ජීවීන් තුල හමුවන පටක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් වර්ග කරන්න පුළුවන්. අපිට ජීවීන් තුල හමුවන පටක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ශාක තුල අන්තර්ගත වෙන පටක ශාක පටක විදිහටත් සතුන් තුල අන්තර්ගත වෙනවා. ඒ පටක අපි සත්ව පටක විදිහටත් හඳුනා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ සත්ව පටක සහ ශාක පටක අපි නැවතත් විවිධ කොටස් වලට වර්ග කරනවා. හරිද? ශාක පටක සහ සත්ව පටක නැවත අපි කොටස් වලට වර්ග කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ශාක සහ සත්ව පටක අපි වර්ගීකරණය කරගන්නේ කියලා. හරි. අපි දැන් එහෙනම් බලමු මේ පටක වර්ගීකරණය කොහොමද අපි කරන්නේ කියලා. හරි. ඔන්න මම සත්ව පටක සහ ශාක පටක වෙන්වෙන් වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. සත්ව පටක සහ ශාක පටක ඔන්න මම වෙන්වෙන් වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. බලන්න සත්ව පටක අපිට ප්‍රධාන වශයෙන් ආකාර 4කට වර්ග කරන්න පුළුවන්. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා. හරිද? අපි මේ පටක ආකාර 4 ගැනම වෙන වෙනම කතා කරනවා. අපිට සත්ව පටක වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ සතුන් තුල හමු වන පටක ආකාර 4ක් හඳුනා ගන්න පුළුවන්. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා. හරිද? ඊට පස්සේ අපිට ශාක පටක, ඒ කියන්නේ ශාක තුල හමු වන පටක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්.
ස්ථිර පටක සහ විභාජක පටක කියලා. ස්ථිර පටක සහ විභාජක පටක කියලා අපිට ශාකයක් තුල ප්‍රධාන වශයෙන් පටක දෙවර්ගයක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මොනවාද ස්ථිර පටක කියන්නේ? ස්ථිර පටක අපිට නැවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කර හැකි සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියලා. එතකොට සරල ස්ථිර යටතට අයිති වෙනවා මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක සහ දෘಢස්තර පටක. මෙතන තියෙන්නේ දෘಢස්තර පටක කියන්නේ. හරිද? ඊළඟට සංකීර්ණ ස්ථිර පටක අපිට නැවත කොටස් දෙකකට වර්ග කර හැකි ශෛලම පටකය සහ ප්ලෝයම පටකය කියලා. එතකොට මේ විභාජක පටකත් ආකාර තුනක් තියෙනවා. අන්තරස්ථ විභාජක, අග්‍රස්ථ විභාජක සහ පාර්ශ්වික විභාජක කියලා අපිට නැවත මේ ආකාර තුනකින් වර්ග කරන්න පුළුවන්. මම ඒක මෙතන දාලා නැහැ. එතකොට එහෙනම් අපිට ඔන්න ඔය විදිහට ශාක සහ සත්ව පටක වර්ග කරගන්න පුළුවන්. ආයෙ බලමු. සත්ව පටක ප්‍රධාන වශයෙන් ආකාර 4යි. අපිච්ඡද පටක, සම්බන්ධක පටක සහ පේශී පටක සහ ස්නායු පටක. ඊළඟට ශාක පටක ආකාර 2යි ප්‍රධාන, ස්ථිර පටක සහ විභාජක පටක. විභාජක පටක අපිට නැවත ආකාර 3ක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අග්‍රස්ථ විභාජක, පාර්ශ්වික විභාජක සහ අන්තරස්ථ විභාජක. ඊළඟට ස්ථිර පටක අපිට වර්ග කරගත්ත හැකි ප්‍රධාන කොටස් දෙකකට සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියලා. සරල ස්ථිර නැවත කොටස් තුනකට වර්ග වෙනවා. මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක සහ දෘಢස්තර පටක. ඊළඟට සංකීර්ණ ස්ථිර පටක වර්ග වෙනවා කොටස් දෙකකට ශෛලම පටක සහ ප්ලෝයම පටක. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේ ශාක සහ සත්ව පටක වර්ගීකරණය හඳුනා ගන්න පුළුවන්. බලන්න එහෙනම් ඔය chart එක ඔය ටියුට් එකේ දෙවෙනි පිටුවේ පල්ලෙහා දීලා තියෙනවා. එහෙනම් සත්ව පටක වර්ගීකරණය කරලා තියෙනවා. ඔන්න ඊළඟට ශාක පටක වර්ගීකරණය කරලා තියෙනවා. ශාක පටක වර්ගීකරණය යටතේ මෙන්න මේ ටික දාගන්න. හරිද? ඒ කියන්නේ ඕකේ දැන් ඔය සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියන තැනින් නවත්තලා තියෙනවා. සරල ස්ථිර වලට අවස්ථා තුන දාගන්න. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර. මෙතන සංකීර්ණ ස්ථිර පටක වලට අවස්ථා දෙකක් තියෙනවා. එතන දාගන්න ශෛලම පටකය සහ ප්ලෝයම පටකය. හරිද? ශෛලම, ප්ලෝයම. මෙතන දාගන්න මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර. හරි. ලියා ගන්න ඉක්මනට. මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක සහ දෘಢස්තර පටක. මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක සහ දෘಢස්තර පටක. හරිද? දෘಢස්තර. ඊළඟට සංකීර්ණ ස්ථිර පටක පැත්තේ ශෛලම පටක, ප්ලෝයම පටක. ශෛලම පටක සහ ප්ලෝයම පටක තමයි අපිට සංකීර්ණ ස්ථිර පටක වලට අදාළව ගන්න තියෙන්නේ. ආයෙ මම කියන්නම් මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක සහ ඊළඟට ගත්තාම දෘಢස්තර පටක. ඊළඟට සංකීර්ණ පැත්තේ ශෛලම පටක සහ ප්ලෝයම පටක. හරිද? එහෙනම් ඕන් ඔය විදිහට අපිට පුළුවන් මේ පටක වර්ගීකරණය ශාකවලට අදාළව කතා කරන්න. හරි. එහෙනම් දැන් අපි ඉස්සරහට ඔය දෙක දැන් වෙන වෙනම කතා කරනවා ශාක පටක සහ සත්ව පටක ගැන. එහෙනම් අපි කතා කරමු ඉස්සෙල්ලාම අපේ මාතෘකාව සත්ව පටක. හරි. එහෙනම් අපි බලමු සත්ව පටක කියන්නේ මොනවද? ඒකේ ඔය කියන අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශී පටක සහ ස්නායු පටක වල මොනවද අපිට හඳුනා ගන්න තියෙන්නේ? විශේෂතා මොනවද? ඒවා තියෙන්නේ කොයි වගේ තැන්වලද? ඒ ටික අපි කතා කරමු. හරි. දැන් එහෙනම් අපිට ඔන්න ප්‍රධාන වශයෙන් සත්ව පටක ආකාර 4ක් හඳුනා ගන්න පුළුවන්. හරි. අපි කතා කරුවා ඒක. එතකොට සාමාන්‍ය ශීරපායි සත්තුන් ගත්තාම ශීරපායි සත්ව දේහ තුල අපිට විවිධාකාර පටක වර්ග 200ක් විතර හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් ප්‍රධානතම 4 දෙනා තමයි අපි ඔය අරන් තියෙන්නේ. ඒ කියන්නේ අර පටක 200ක් විතර හඳුනා ගන්න පුළුවන් කියලා අපි කියන්නේ. අන්න ඒ සියලු කට්ටිය නියෝජනය කරන්න පුළුවන් ප්‍රධාන 4 දෙනා තමයි මේ අපි අරගෙන තියෙන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු අපිච්ඡද පටක ගැන. හරි. ඉස්සෙල්ලා මුල් ටික බලන්නකො සත්ව පටකවල. සත්ව පටකවල මුල් ටික බලන්න කියනවා. ශීරපායි සතුන් තුල විවිධ පටක වර්ග 200කට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකිය. එම පටක ප්‍රධාන වශයෙන් ආකාර 4ක් යටතේ වර්ගීකරණය කළ හැකිය. ඒවා නම් ඔන්න කියනවා අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශී පටක සහ ස්නායු පටක. හරිනේ. එහෙනම් අපේ පළවෙනි මාතෘකාව අපිච්ඡද පටක. හරි. අහගන්න එහෙනම් අපිච්ඡද පටක ගැන. දැන් අපිච්ඡද පටක ගත්තාම අපිච්ඡද පටක බොහෝ සෙයින් පිහිටලා තියෙන්නේ අපේ දේහයේ බාහිර ආවරණයේ සහ අභ්‍යන්තර පරිසරයේ.
ඒ කියන්නේ දැන් අපේ දේහය ගත්තාම අපේ දේහයේ බාහිර ආවරණය වශයෙන් ක්‍රියාත්මක වෙනවනේ සම. හරිද? දැන් අපි මේ වගේ අභ්‍යන්තර පරිසරය ගත්තොත් එහෙම අභ්‍යන්තරයේම තියෙන ලේයර් එක අභ්‍යන්තරයේම තියෙන මේ සැකැස්ම වැස්ම හැදිලා තියෙන්නේ අපිච්චද පටක වලින්. හරිද? පිටින්ම තියෙන සැකැස්මක් හැදිලා තියෙන්නේ අපිච්චද පටක වලින්. පිටින්ම එළියෙන්ම තියෙන එක හැදිලා තියෙන්නේ අපිච්චද පටක වලින්. ඇතුළෙන්ම තියෙන පටකය එහෙම නැත්නම් ලේයර් එක ස්තරය හැදිලා තියෙන්නේ අපිච්චද පටක වලින්. ඒ වගේම තමයි මෙන්න මෙයාලා ආරක්ෂාව සඳහා වැදගත් වන පටක විශේෂයක්. දැන් අපේ දේහයේ අපි කියන දැන් බාහිර පරිසරයේ දේහයේ බාහිරයෙන්ම තියෙන ඒ පරිසරය සමග ස්පර්ශ වෙන කොටසේ මේ පටකය තියෙනවා කියලා දැන් අපි කියන්නේ පිටින්ම තියෙන ස්තරයේ අපිච්චක් තියෙනවා කියලා අපි කියවනේ. එතකොට මෙයාලගෙන් අපිට ආරක්ෂක කෘත්‍යයක් ප්‍රධාන වශයෙන් ඉෂ්ට වෙනවා. ඇයි ආරක්ෂක කෘත්‍යයක් ඉෂ්ට වෙනවා කියලා කියන්නේ? මොකද මෙයා අපේ බාහිර ආවරණය විදිහට ක්‍රියාත්මක. දැන් අපේ මේ සමගත්තාම සමේ තියෙන අපිච්චද පටක. එතකොට අන්න අපේ සම මගින් මොකද කරන්නේ? දේහ අභ්‍යන්තර පරිසර තත්ත්ව ආරක්ෂා කිරීම සිද්ධ කරනවා. එහෙනම් දේහයට බාහිරින් ද්‍රව්‍ය ඇතුල් වීම සහ හරිද? දේහ ඇතුලේ තියෙන ද්‍රව්‍ය පිටට යාම වළක්වාගෙන මේ ආරක්ෂක ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා මේ සමදායක වෙනවා. එහෙනම් සම හැදිලා තියෙන්නේ අපිච්චද පටක කියන මෙයාලා එකතු වෙලා. එහෙනම් අන්න මේ අපිච්චද පටක මගින් අපිට ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම තමයි අපේ කේට ග්‍රන්ථි ඊළඟට අපේ ගත්තාම තව ආමාශයේ තියෙන ග්‍රන්ථි හරිද? ඊට පස්සේ අපේ ක්ෂුද්‍රාන්ත කොටසේ තියෙන ග්‍රන්ථි හරිද? ඊට පස්සේ ස්තන ග්‍රන්ථි ඊළඟට ගත්තාම ওই රසාංකුර වගේ ඒවා ගත්තාම අන්න ඒ වගේ සියලුම ග්‍රන්ථි විශේෂ නිර්මාණය වෙලා තියෙනෙත් මෙන්න මේ අපිච්චද පටකය මගින්. එහෙනම් අපේ මුඛ කුහරයේ තියෙන කේට ග්‍රන්ථි මගින් කෙල ශ්‍රාවය කරනවා. කෙල නිෂ්පාදනය කරනවා. හදනවා. කේටය නිෂ්පාදනය කරනවා. එහෙනම් අන්න ශ්‍රාවී කෘත්‍යකුත් මෙයාලා ඉෂ්ට කරනවා. ශ්‍රාවයක් නිෂ්පාදනය කරනවා. අපේ දැන් කේට ග්‍රන්ථි වල තියෙන ඒ ග්‍රන්ථි විශේෂ මගින් සෛල විශේෂ මගින් කෙල නිෂ්පාදනය කරනවා. කේටය නිෂ්පාදනය කරනවා. එහෙනම් අන්න ශ්‍රාවයන් හදනවා. ශ්‍රාවයන් නිෂ්පාදනය කිරීම කරනවා. ඊට අමතරව අපේ නාසික අපිච්ඡදයේ තියෙන සෛල වලින් සොටු හදනවා. ශ්ලේෂ්මල කියලා අපි කියනවා. ශ්ලේෂ්මල ශ්‍රාවයක් කරනවා. ඊළඟ අපේ ආමාශයේ තියෙන ග්‍රන්ථි ප්‍රදේශ වලින් මොකද කරන්නේ? ආමාශයට අදාළ ඒ ආමාශයක ග්‍රන්ථිය මගින් යුෂ නිෂ්පාදනය කරනවා. ආමාශයක ග්‍රන්ථි මගින් ආමාශයක යුෂය නිෂ්පාදනය කරනවා. ඊට අමතරව අපේ මේ බෙල්ල ප්‍රදේශයේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථි මගින් හෝමෝන නිෂ්පාදනය කරනවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔය කියන ග්‍රන්ථි විශේෂ නිර්මාණය වෙලා තියෙනෙත් මේ අපිච්චද පටක වලින්. එහෙනම් අන්න එතනදී යම් ශ්‍රාවී කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා. අලුතින් හදනවා. හරිද? එහෙනම් මෙන්න මේ අපිච්චද පටක ගත්තාම අපිච්චද පටක අපේ දේහයේ ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපේ දේහයේ විවිධාකාර ශ්‍රාවයන් නැති කිරීම සඳහා මෙයාලා වැදගත් වෙනවා. එතකොට මේ අපිච්චද පටක ගත්තාම අපිට අපිච්චද පටක ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. අපිච්චද පටක අපිට ගත්තාම ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ ආකාර කියලා. හරි. දැන් එතකොට බලන්න දැන් අපි ඔන්න අපිච්චද පටක වර්ගීකරණය කරා. අපිච්චද පටක එහෙනම් ඔන්න වර්ගීකරණය දැන් මම දාලා තියෙනවා බෝඩ් එකේ. බලන්නකො මොනවද තියෙන්නේ. අපිච්චද පටක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ආවරණ අපිච්චද සහ ග්‍රන්ථික අපිච්චද කියලා. එතකොට ආවරණ අපිච්චද අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. සරල අපිච්චද සහ ස්තරීභූත අපිච්චද කියලා. එතකොට සරල අපිච්චද අපි නැවත කොටස් කීපයකට වර්ග කරනවා. සරල ශල්කමය අපිච්චද, සරල ඝනාකාර අපිච්චද, සරල ස්තම්භික අපිච්චද සහ ව්‍යාජ ස්තරීභූත අපිච්චද කියලා. හරිද? ඊට පස්සේ ස්තරීභූත අපිච්චද කියන එක අපි නැවත කොටස් කිහිපයකට වර්ග කරනවා. ස්තරීභූත ශල්කමය, ස්තරීභූත ඝනාකාර, ස්තරීභූත ස්තම්භික සහ ස්තරීභූත සංක්‍රමණ කියලා අපි ඒක හඳුනා ගන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ අපිච්චද පටක වර්ග කරගන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙන අපේ දේහයන්ගේ අන්තර්ගත වන මේ අපිච්චද පටක අපිට ඔය විදිහට වර්ග කරගන්න පුළුවන්. එහෙනම් අන්න ප්‍රධාන කොටස් දෙකයි ආවරණ අපිච්චද සහ ග්‍රන්ථික අපිච්චද. එහෙනම් බලන්න මේ ග්‍රන්ථික මේ මම අර ඉස්සලා කිව්ව ග්‍රන්ථි නිෂ්පාදනය වෙනවා කියලා. කේට ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි, ආමාශයේ තියෙන ග්‍රන්ථි. ඒ වගේ අර ශ්‍රාවයන් නිෂ්පාදනය කරන ග්‍රන්ථි හැදිලා තියෙන්නේ අපිච්චද පටකවලින්. මේ ඒකට වෙනම එකක් තියෙනවා ග්‍රන්ථික අපිච්චද. එහෙනම් අන්න එයාලා නිර්මාණය වෙලා තියෙන්නේ අපිච්චද වලින්. ඊට පස්සේ සරල අපිච්චද සහ ස්තරීභූත අපිච්චද කියලා අපි ආවරණ අපිච්චද වර්ග කෙරුවා.
එහෙනම් සරල ශල්කමය, සරල ගණාකාර, සරල ස්තම්භික, ව්‍යාජ ස්තරීභූත ශල්කමය, ස්තරීභූත ගණාකාර, ස්තරීභූත ස්තම්භික සහ ස්තරීභූත සංක්‍රමණ කියලා මෙන්න මෙයාලව අපිට වර්ග කරගන්න පුළුවන්. ඊළඟට ගත්තාම දැන් මේ අපිච්ඡද පටක ගත්තාම අපිච්ඡද පටකවල ලක්ෂණ කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපිච්ඡද පටකවල ලක්ෂණ කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවාද ඒ? ඒ තමයි මේ අපිච්ඡද පටක ගත්තාම අපිච්ඡද පටකයක තියෙන සෛල හැම වෙලාවෙම පිහිටලා තියෙන්නේ යම් පටලයක් උඩ. හරිද? යම් පටලයක් උඩ තමා මේ සෛල හැම වෙලාවෙම පිහිටලා තියෙන්නේ. අන්න ඒකට අපි කියනවා පාදාස්ත පටලය කියලා. මේ අපිච්ඡද පටකයක තියෙන සෛල සියල්ලම හැම අපිච්ඡද පටකයේම සෛල පිහිටලා තියෙන්නේ මෙන්න මේ වගේ පාදාස්තයේ. එහෙම නැත්නම් පල්ලෙහායින් පිහිටලා තියෙන යම් පටක ස්තරයක යම් ස්තරයක් උඩ තමා මේ සෛල පිහිටලා තියෙන්නේ. මම නිකන් සාරාංශ උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් ඔය අපේ ගෙවල් නිෂ්පාදනය කරන හදනකොට ගෙවල් හදද්දී අපි ෆවුන්ඩේෂන් එක කියලා එකක් දාන්නේ. එතකොට මේ ෆවුන්ඩේෂන් එක උඩනේ මේ ගේ ඉදිකිරීම කරන්නේ. එහෙනම් ආන් ඒ වගේ මේ අපිච්ඡද පටකවල සෛල හැම වෙලාවෙම පිහිටලා තියෙන්නේ ඒ වගේ ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් මේ වගේ පාදාස්ත පටලයක. හරිද? අපි මේකට කියනවා පාදාස්ත පටලය. පාදාස්ත පටලය කියලා අපි කියනවා. එතකොට අන්නේ විදිහේ පාදාස්ත පටලයක තමා මෙන්න මේ අපිච්ඡද සෛල පිහිටලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමා මේ අපිච්ඡද සෛල ගත්තාම අපිච්ඡද සෛල වලට රුධිර වාහිනී ඇතුළු වෙන්නේ නැහැ. අපිච්ඡද පටකවල තියෙන අපිච්ඡද සෛල වලට රුධිර වාහිනී ඇතුළු වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද එයාලට අවශ්‍ය කරන පෝෂක ලබා ගන්න? එහෙනම් කොහොමද එයාලට අවශ්‍ය කරන පෝෂක ලබා ගන්න? එයාලා පෝෂක ලබා ගැනීම සඳහා පාවිච්චි කරනවා එක්තරා විදිහේ ක්‍රමවේදයක්. මෙයාලා පෝෂක ලබා ගැනීම සඳහා එක්තරා විදිහේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒ තමයි මෙන්න මේ පාදාස්ත පටල සහිත ප්‍රදේශයට රුධිර වාහිනී එනවා. මේ පාදාස්ත පටල සහිත ප්‍රදේශයට රුධිර වාහිනී එනවා. රුධිරය එනවා. හැබැයි එයාලා මේ සෛල ඇතුළට රිංගන්නේ නැහැ. ඒ රුධිර වාහිනී බෙදිලා ගිහිල්ලා සෛල ඇතුළට ඇතුළු වෙන්නේ නැහැ. එයාලා පාදාස්ත පටල ප්‍රදේශයට රුධිරය අරගෙන එනවා. එතකොට ඒ අරගෙන එන රුධිරයේ තියෙන පෝෂක ද්‍රව්‍ය මේ පාදාස්ත පටලය හරහා මෙන්න මේ අපිච්ඡද සෛලවලට අවශෝෂණය වෙනවා. හරිද? මෙයාලට රුධිර වාහිනී යන්නේ නැහැ වෙන වෙනම. යන්නේ නැහැ. හැබැයි ගියේ නැති වුණාට මේ පාදාස්ත ප්‍රදේශයට එන රුධිරයේ තියෙන පෝෂක මේ පාදාස්ත පටලය හරහා පෙරිලා යනවා අන්න අර අපිච්ඡද සෛලවලට. මෙයාලා තුලට රුධිර වාහිනී යන්නේ නැහැ. හැබැයි එන පෝෂක මොකද වෙන්නේ? පටලය හරහා අන්න අර කියන අපිච්ඡද සෛලවලට අවශෝෂණය වීම සිද්ධ වෙනවා. හරිද? කියප එක පැහැදිලිද? හරි. දැන් එහෙනම් ඔන්න ඔය වගේ පටලයක් උඩ තමා මෙන්න මෙයාලා පිහිටලා තියෙන්නේ. අපිච්ඡද සෛල පිහිටලා තියෙන ඔන්න වගේ පටලයක්. ඔය පාදාස්ත පටලයටම අපි තවත් නමක් කියනවා දරණු පටලය කියලා. හරිද? මේ පාදාස්ත පටලයටම අපි තවත් නමක් කියනවා දරණු පටලය. දරණු පටලය කියලාත් අපි මේකට කියනවා. හරිද? එහෙනම් ඔන්න දැන් අපිච්ඡද පටකවල ලක්ෂණ අපි දැන් කතා කරගෙන යන්නේ. එහෙනම් ඔන්න ඒකේ ලක්ෂණ කීපයක් අපි කතා කරුවා. ඒ තමා මේ අපිච්ඡද සෛල ගත්තාම අපිච්ඡද පටකයේ තියෙන සෛල ගත්තාම එයාලා හැමෝම පිහිටලා තියෙන්නේ යම් පටලයක් උඩ. අපි මේ පටලයට කියව පාදාස්ත පටලය කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා දරණු පටලය කියලා. ඒ වගේම තමයි අපිච්ඡද සෛල ගත්තාම අපිච්ඡද සෛල තුලට වෙන වශයෙන් රුධිර වාහිනී ඇතුල් වෙන්නේ නැහැ. වෙන වශයෙන් රුධිර වාහිනී ඇතුල් වෙන්නේ නැහැ. එයාලගේ අර පාදාස්ත පටල ප්‍රදේශයට එන රුධිරයේ තියෙන පෝෂක අර අපිච්ඡද සෛල තුලට අවශෝෂණය වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න අපි දැන් ලක්ෂණ කිහිපයක් කතා කරුවා. ඒ වගේම තමයි අනිත් ලක්ෂණය තමයි මේ අපිච්ඡද පටක ගත්තාම මේ අපිච්ඡද පටක පිහිටලා තියෙන අපේ දේහයේ එක්ක බාහිර ආවරණය, එක්ක අභ්‍යන්තර ආවරණය. එහෙම නැත්නම් ග්‍රන්ථිවල. හරිද? එක්ක බාහිර ආවරණය පිහිටලා තියෙන. මේ වගේ බාහිර ආවරණ වල පිහිටලා තියෙන. එක්ක අපේ ශරීරයේ අභ්‍යන්තර ආවරණ වල පිහිටලා තියෙනවා. එහෙනම් අන්න ඒ විදිහේ
ආවරණ ක්‍රියාවලියක් තමයි මෙයාලා සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපේ දේහය ආවරණය කරගෙන ඉන්නේ. ඊළඟට ගත්තාම මේ පටකවල දැන් මේ අපිච්චද පටකවල තියෙන තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ පටකයේ සෛල අතර අන්තර් සෛලීය අවකාශ නැහැ. අපි කිව්වා ඉස්සලා පටකවල ලක්ෂණ යටතේ සමහර විට අන්තර්සෛලීය අවකාශ තියෙන්න පුළුවන් සමහර විට තියෙන්න බෑ කියලා. ඒ කියන්නේ සමහර ඒවාක් තියෙනවා සමහර ඒවාක් නෑ කියලා කියනවා. එතකොට මෙන්න මේ අපිච්චද පටක ගත්තාම අපිච්චද පටක කියලා කියන්නේ අන්තර්සෛලීය අවකාශ වලින් තොර වෙච්ච පටක. ඒ කියන්නේ මෙයාලගේ සෛල අතර හිස් තැන් නෑ, හිදැස් නෑ. දැන් මේ බා මම මේ ඇඳලා තියෙන ඒවා එකකට එකක් ෆිට වෙන විදිහට ඇඳලා තියෙන්නේ. සම්බන්ධ වෙන විදිහට ඇඳලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පාදාස්ත පටලය මත පිහිටලා තියෙන මේ අපිච්චද සෛල අන්තර්සෛලීය අවකාශ රහිතව තමයි එහෙම නැත්නම් අන්තර්සෛලීය අවකාශ නොමැතිව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? ඔන්න ඒ තවත් එක්තරා ලක්ෂණයක් මම කියලා දුන්නා. එතකොට ඔන්න ඔය විදිහේ ලක්ෂණ තමයි අපිට මෙන්න මේ අපිච්චද පටක සතුව හඳුනා ගන්න තියෙන්නේ. හරි. එහෙනම් බලන්න මොකද්ද කියන්නේ කියලා. ඔන්න අපිච්චද පටකවල ලක්ෂණ දීලා තියෙනවා. මුල බලන්නකො අපිච්චද පටක. ඒක අර මාක් කරගන්න එකක් තියෙනවා බලන්න. වැස්මක් හෙවත් ආස්තරණයක් ගෙන දෙන පටක අපිච්චද පටක ලෙස හඳුන්වයි. මේකේ වැස්මක් හෙවත් ආස්තරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්තරයක් විදිහට, බාහිර ස්තරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා මෙයා. එහෙනම් වැස්මක් හෙවත් ආස්තරණයක් ගෙන දෙන පටක අපිච්චද පටක ලෙස සලකයි කියලා කියනවා. මාක් කරගන්න. මෙයාලා බොහෝ දුරට අපේ දේහ බාහිර පරිසරයේ තමයි පිහිටලා තියෙන්නේ. බාහිර ආවරණේ. වැස්මක් හෙවත් ආස්තරණයක් ගෙන දෙන පටක අපිච්චද පටක ලෙස සලකයි කියන කොටස මාක් කරගන්න. ඊළඟට අපිච්චද පටකවලට අදාළ පහත වර්ගීකරණය සලකන්න කියලා ඔන්න වර්ගීකරණය පල්ලෙහෙන් දීලා තියෙනවා බලන්න. අපිච්චද පටක තියෙනවා ආවරණ අපිච්චද, ග්‍රන්ථික අපිච්චද, සරල අපිච්චද, ස්තරීභූත අපිච්චද. එතකොට අන්න අර මම ඉස්සලා බෝඩ් එකේ ලියපු ඒ වර්ගීකරණය දාලා තියෙනවා. හරි. බලන්න අපිච්චද පටකවල ලක්ෂණ බලන්න මොනවද කියන්නේ? ශිරපයි සතුන්ගේ අපිච්චද පටක එකිනෙකට තදින් ඇහිරි තිබෙනසේ සමීපව පිහිටා ඇත. බලන්න දැන් මම මේකේ ඇඳලා තියෙන ඒ අපිච්චද සෛල එකිනෙකට තදින් ඇහිරෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අන්නේ ශීරපය සතුන්ගේ මේ අපිච්චද සෛල ගත්තාම එයාලා එකිනෙකට අන්තර්සෛලීය අවකාශ රහිතව තදින් ඇහිරිලා තියෙනවා. ඊළඟට කියනවා මෙම පටක පිහිටා ඇත්තේ සෛලවල පාදාස්තයේ පිහිටි පටලයක් මතය. අපි කීවා එකට පාදාස්ත පටල එහෙම නැත්නම් දරණු පටලය කියලා. ලියන්නකෝ මේ පොයින්ට් එක ඉස්සරහින් මෙහෙම. ඒ පොයින්ට් එක ඉස්සරහින් ලියන්න මෙහෙම. ඒ පොයින්ට් එක ඉස්සරහින් ලියන්න මෙහෙම. එම පටලය පාදාස්ත පටලය හෙවත් දරණු පටලය ලෙස හඳුන්වයි. පාදාස්ත පටලය හෙවත් දරණු පටලය ලෙස හඳුන්වයි. හරි. ඊළඟට බලන්න ඊළඟට කියනවා අපිච්චද පටකවල ඇති පාදාස්ත පටලය මගින් සෛල පෝෂණය වේ. කොහොමද ඒ පෝෂණය වෙන්නේ? පාදාස්ත පටල ප්‍රදේශයට රුධිර මගින් පෝෂක සැපේනවා. ඒන පෝෂක මොකද වෙන්නේ? මෙන්න මේ දරණු පටලය හරහා එහෙම නැත්නම් පාදාස්ත පටලය හරහා අපිච්චද සෛල වලට අවශෝෂණය වෙනවා. ඊළඟට බලන්න ඊළඟට කියනවා අපිච්චද පටක තුල රුධිර වාහිනී දැකගත නොහැක. මං කීවා අපිච්චද පටකවලට අපිච්චද සෛලවලට රුධිර වාහිනී ඇතුළු වෙන්නේ නැහැ කියලා. එයාලා පෝෂණය ලබා ගන්න මේ පාදාස්ත පටල ප්‍රදේශයට ලැබෙන රුධිරය මගින්. ඊළඟට කියනවා ශීරපායි සතුන්ගේ අපිච්චද පටක තුල අන්තර් අවකාශ පිහිටා නොමැත. එනම් සෛල හොඳින් නැසිරී ඇත. අපි ඒක කතා කරුවා. රූපෙත් ඒක පේන්න තියෙනවා. ඊළඟට කියනවා සිරුරේ බාහිර පෘෂ්ඨත් අභ්‍යන්තර පෘෂ්ඨත් ආවරණය වී ඇත්තේ අපිච්චද පටක මගින් කියලා දුන්නා මම ඒක. ඊළඟට කියනවා සමහර අපිච්චද පටක සෑදී තිබෙන්නේ තනි සෛල ස්තරයක. දැන් මේ සමහර අපිච්චද පටක ගත්තාම ඒ සමහර අපිච්චද පටකවල සමහර කට්ටිය නිර්මාණය වෙලා තියෙන්නේ තනි සෛල ස්තරයකින්. ඒක කියන්නේ මෙන්න මේ වගේ සෛල ස්තර එකයි පිහිටලා තියෙන්නේ. තවත් සමහර අපිච්චද තියෙනවා. යාලා නිර්මාණය වෙලා තියෙන්නේ සෛල ස්තර කිහිපයකින්.
දැන් මෙයාලා නිර්මාණය වෙලා තියෙන එක සෛල ස්තරයකින් වුණාට සමහර අපිච්චද තියෙනවා සෛල ස්තර ගණනාවකින් නිර්මාණය වෙච්ච අපිච්චද. ඒක තමයි ඔය අවසාන ලක්ෂණය කියන්නේ. සමහර අපිච්චද පටක සෑදී ඇත්තේ තනි සෛල ස්තරයකිනි. එසේම සෛල ස්තර ගණනාවකින් සැකසී ඇති අපිච්චද පටකද ඇත කියලා ඔන්න ඒක කියලා තියෙනවා. හරි. දැන් එතකොට මෙන්න මේ පාදාස්ත පටලය සහිත මෙන්න මේ රූප සටහන අපි අඳින්න ඕනේ. එහෙනම් දැන් අපි මෙන්න මේ බෝඩ් එකේ තියෙන මේ රූප සටහන අඳින්න ඕනේ. අඳින්නේ කොතනද? අපි අඳිමු මෙන්න මෙතන. මේ වර්ගීකරණය දාලා තියෙන මේ chart එක තියෙන්නේ. වර්ගීකරණය පෙන්නලා තියෙන සටහන තියෙන්නේ. ඔයාලට මම මෙහෙම පෙන්වන්න පේන්නේ ඔය අපිච්චද පටකොර ලක්ෂණ කියලා තියෙන්නේ. අන්නේ ලක්ෂණ වලට උඩින් තියෙනව නේද පොඩි හිස් අවකාශයක්. අර ස්තරීභූත අපිච්චද වර්ගීකරණයට පල්ලෙහා තියෙනව නේද පොඩි හිස් අවකාශයක්. අන්න එතන මේක අඳින්න. මේක අඳින්න එතන. මං චුට්ටක් තව පැහැදිලි වෙන විදිහට රූපේ අඳලා තියෙන්නේ. අඳින්න ඉක්මනට. ඉක්මන් කරලා අඳින්න ඕනේ. හරි. ඇඳලා ඉවරද? ඉක්මන් කරන්න ඕනේ. රුධිරයේ ඇති පෝෂක, දරණු පටලය, පාදාස්ත පටලය, අපිච්ඡද සෛල. රුධිරයේ ඇති පෝෂක, දරණු පටලය, පාදාස්ත පටලය, අපිච්ඡද සෛල. හරි. වෙලාව ඇති. ඊළඟට බලන්න පල්ලෙහා තියෙනවා අපිච්ඡද පටකවල කාර්යයන් කියලා කොටසක්. හරි. අපි කතා කරගෙන යන දැනටමත් මම කියලා දීලා තියෙන ගොඩක් ඒවා. බලන්න පළවෙනි එක මොකක්ද කියන්නේ? අපිච්ඡද පටකවල ප්‍රධාන සේවාව වන්නේ අනිකුත් පටකවලට ආරක්ෂාව සැපයීම. හරි. මොකද මෙයාලා දේහ බාහිරයෙන් පිහිටලා තියෙනවා. ඒ වගේම දේහ අභ්‍යන්තරයෙන් පිහිටලා තියෙනවා. එතකොට මේ දේහ බාහිරින් මෙයා වැස්මක් විදිහට පිහිටලා තියෙන නිසා අර බාහිරයේ පරිසරයේ අපේ දේහය ඇතුළට සිදුවන හානිය අවම කරනවා. එහෙනම් බලපෑම අවම වීමක් මෙන්න මෙයාලා මගින් සිද්ධ කරනවා.
ඊළඟට කරනවා කියනවා එමගින් බැක්ටීරියාවන් සිරුර ඇතුළු නොවනසේ ආරක්ෂිත පටලයක් ලෙස ක්‍රියා කරයි. එසේම බාහිර පරිසරය වෙත සිරුරේ අඩංගු තරලයන් පිට වී යාම වළක්වනවා. මම ඉස්සෙල්ලත් ඔක කිව්වා අපේ දේහයේ අභ්‍යන්තරයේ තියෙනවා එළියට යන්නෙත් නැහැ, එළියේ තියෙනවා අභ්‍යන්තරයට එන්නෙත් නැහැ. ඊට පස්සේ ඊළඟ එක කියනවා දෙවෙනි එක ජීර්ණය වූ ආහාර ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම. දැන් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස අවසාන හරිය ශුද්‍රාන්තය සහ මහාන්ත්‍රය මෙන්න මේ ප්‍රදේශවලදී තමයි අපි ගන්න ආහාර කොටස් වල තියෙන පෝෂක අවශෝෂණය වීම සිද්ධ වෙන්නේ. එතකොට අන්නේ අවශෝෂණය වන ප්‍රදේශවල ශුද්‍රාන්තය සහ මහාන්ත්‍රයේ අවශෝෂණය වන ප්‍රදේශවල ඒ ප්‍රදේශ නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙන මේ අපිච්චිත සෛල වලින්. එතකොට අන්නේ අපිච්චිත සෛල මගින් අර ආහාර ජීර්ණ පද්ධතියේ ඒ අපි ගත්ත ආහාරවල තියෙන පෝෂක කොටස් මේ අපිච්චද සෛල මගින් අවශෝෂණය කර ගැනීමක් උරා ගැනීමක් සිද්ධ කරලා පහසුවෙන් රුධිරයට ඒ පෝෂක ලබා දීම සිද්ධ කරනවා. ඊළඟට බලන්න උත්තේජ වර්ග ප්‍රතිග්‍රහණය කර ස්නායු පද්ධතියට උත්තේජ හඳුනා ගැනීමට ඉඩ ලබා දී. විවිධාකාර වූ සංවේදනයන් ලබා ගැනීමට අවශ්‍ය කරන ඒ දේවල් ලබා ගන්න එකත් මෙයාලා මගින් සිද්ධ කරනවා. ඊළඟට කියනවා කේටය වැනි ශ්‍රාවයන් නිපදවීම. මොකද මෙයාලා ග්‍රන්ථි නිෂ්පාදනය කිරීම සඳහා දායක වෙනවා. යන්නේ හින්දා මෙයාලා ඔය වගේ ශ්‍රාවයන් නිෂ්පාදනය කිරීමටත් සම්බන්ධ වෙනවා. ඊළඟට කියනවා රුධිර ප්ලාස්මයේ අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය පෙරා මුත්‍රා ලෙස පිට කිරීමට උදව් වේ. ඔව්. අපි දැන් ඉදිරියේදී කතා කරනවා මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේදී බහිශ්‍රාවය කියන කොටස. එතකොට අන්නේ බහිශ්‍රාවයේදී බහිශ්‍රාවී පද්ධතිය ගැන අපි කතා කරද්දී එතනදී මේ මුත්‍රා නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියන එක කතා කරනවා. එතකොට ඔය අපේ වකුගඩු වල අන්තර්ගත වෙනවා මේ රුධිරය පෙරීම සඳහා විශේෂිත වන වෘක්කාණුව කියන ව්‍යුහය. වෘක්කාණුව කියන ව්‍යුහය අපේ මේ වකුගඩු තුල අන්තර්ගත වෙනවා. අන්නේ වෘක්කාණුව මගින් තමයි ඒ වෘක්කාණු ව්‍යුහය මගින් තමයි අපේ මේ දේහයේ තියෙන රුධිරය පෙරීමකට ලක් කරලා ඒ වගේ මුත්‍රා නිෂ්පාදනය සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒ වෘක්කාණු සෑදිලා තියෙන්නේ මෙන්න මේ කියන අපිච්චද සෛල වලින්. ඊළඟට ඔන්න තව වර්ගීකරණයක් දීලා තියෙනවා. ඒ තමයි අපිච්චද පටකවල අන්තර්ගත සෛල සංඛ්‍යාව අනුව මෙයාලා නැවත වර්ග කිහිපයකට බෙදනවා. බලන්නකෝ තනි සෛල වලින් නිර්මිත පටක සහ සෛල ස්තර ගණනාවකින් නිර්මිත පටක කියලා මෙයාලා ABCD ඔය පළවෙනි තීරුවේ ABCD එක එන්න ඕනේ. ABCD එහෙනම් ඔන්න පල්ලෙහාට වැදිලා තියෙනවා. බලන්න ශල්කමේ අපිච්චද ඒකේ වැරදි විදිහකට වැදිලා තියෙන්නේ ABCD කියලා එන්න ඕනේ. ඒකේ ඔන්න බලන්න ඒ කියනවා ශල්කමේ අපිච්චද ගණාකාර අපිච්චද ස්තම්භික අපිච්චද පක්ෂමතර අපිච්චද ග්‍රන්ථික අපිච්චද සහ සංවේදක අපිච්චද. මෙහා පැත්තේ සෛල ස්තර ගණනාවකින් නිර්මිත පටක යටතේ තියෙනවා ස්තරීභූත අපිච්චද සහ සංක්‍රාණති අපිච්චද කියලා. එහෙනම් මෙන්න මේ විදිහේ සෛල ස්තරය එකකින් සමන්විත වන පටක සහ අපිච්චද පටක සහ සෛල ස්තර ගණනාවකින් සමන්විත වන අපිච්චද පටක කියලා නැවත ඕනනම් මෙයාලා අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට ඕවා කටපාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි දැන් මේ එක් පටක වර්ගය ගැන වෙන වෙනම කතා කරගෙන යමු. එහෙනම් පෙරලන්න එහා පැත්ත පෙරලන්න ටියුට් එකේ 4 වෙනි පිටුවේ පළවෙනි එක එහෙනම් ඔන්න දීලා තියෙනවා ශල්කමය අපිච්චද. හරි. අහගන්නකෝ. දැන් ශල්කමය අපිච්චද ගත්තාම මෙයාලා බොහෝ දුරට පිහිටලා තියෙන්නේ දේහ බාහිර පරිසරයේ. ඒ කියන්නේ දේහයේ පිටතම ආවරණය තමයි මෙන්න මෙයාලා බොහෝ දුරට පිහිටලා තියෙන්නේ. එතකොට මේ අපිච්චද ගත්තාම ශල්කමය කියලා කියන්නේ කැඩිලා යන කියන අදහසක් ඔගේ තියෙන්නේ. ශල්කමය අපිච්චදය. ඒ කියන්නේ මේ සෛල නිරන්තරයෙන් ගැලවී යාමකට ලක් වෙනවා. හරිද? මේ සෛල නිරන්තරයෙන් ගැලවී යාමකට ලක් වෙනවා. දැන් අපි අපේ මේ සමයේ තියෙන සෛල මෙහෙම ස්පර්ශ කරනකොට වුණත් ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේ ශල්කමය ස්තරයකින් මේවා සමන්විත වෙන්නේ. ඒ කියන්නේ ගැලවිලා යෑමේ හැකියාව තියෙන ස්තර මෙව්වා. එතකොට අන්න ඒ වගේ බාහිර ආවරණය පිහිටන ඒ ගැලවිලා යෑමේ පහසුව තියෙන සෛලවලට අපි කියනවා අපිච්චද සෛලවලට අපි කියනවා ශල්කමය අපිච්චද කියලා. එතකොට මේ ශල්කමය අපිච්චද ඊට අමතරව අපේ දේහයේ තව වෙනත් ස්ථානවලත් පිහිටලා තියෙනවා. මෙන්න මෙයාලා පිහිටලා තියෙනවා. ඔය පෙනහැලිවල ගර්තවල හරිද අපි ඉදිරියේදී කතා කරනවා මේවා සියල්ල පෙනහැලිවල ගර්තවල ඊට පස්සේ අපි අර ඉස්සරලා කියපු මුත්‍රා නිෂ්පාදනය සඳහා රුධිරය පෙරන ඒ වෘක්කාණුව කියන ව්‍යුහයේ කොටස්. එතකොට ඔන්න ඔය වගේ ගොඩක් දේවල් නිර්මාණය වීම සඳහා මේ ශල්කමය අපිච්චද දායක වෙලා තියෙනවා. ඊට අමතරව අපේ ඔය රුධිර සංසරණ පද්ධතියේ තියෙන රුධිර කේශනාලිකා. හරිද?
ඊටාම කුඩා රුධිර වාහිනී වලත් මේ ශල්කමය අපිච්චද අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ශල්කමය අපිච්චද ගත්තාම ශල්කමය අපිච්චද කියලා කියන්නේ මෙන්න මේ වගේ පාදාස්ත පටලයක් මත පිහිටලා තියෙන තනි සෛල ස්තරයකින් සමන්විත වන පටකයක්. පාදාස්ත පටල මත පිහිටලා තියෙන පාදාස්තය මත පිහිටලා තියෙන තනි සෛල වලින් සමන්විත වන ස්තරයක්. එතකොට මෙයා ගත්තාම මේකේ තියෙන සෛල චුට්ටක් මේ වගේ ෆ්ලැට් මොඩල් එකේ තියෙන සෛල. ඒ කියන්නේ මෙයාලා අර අනෙක් සෛල වගේ ටිකක් මහතට දිගට පිහිටලා නැහැ. මෙයාලා ටිකක් පැතලි ස්වරූපයකට පිහිටලා තියෙනවා. හරිද? මෙයාලානේ පොඩි පැතලි ස්වරූපයක් මෙයාලගේ අපිට හඳුනා ගන්න තියෙනවා. මෙන්න මේ වගේ තමයි මෙයාලගේ සෛල ස්තරය පිහිටලා තියෙන්නේ. පාදාස්ත පටලය මත, දරණු පටලය මත මෙයාලගේ ෆ්ලැට් ස්වරූපයට තියෙන, පැතලි ස්වරූපයට තියෙන සෛල තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. එතකොට මේ ශල්කමය සෛල ගත්තාම බලන්නකො එහෙනම් මොනවද ශල්කමය සෛල ගැන කියන්නේ කියලා. දැන් ඒකේ තියෙන ස්ථාන ගැන මම කියවනේ. බලන්න කියනවා මෙම පටක තුල අඩංගු සෛල පළල්ලිය, පැතලිය තුනී ස්තර ලෙස පිහිටා තිබේ. ශල්කමේ අපිච්චද බහුලව දැකගත හැකි ස්ථාන වන්නේ පෙනහැලිවල ගර්ත, වෘක්කාණුවල බ්‍රෝමන් ප්‍රාවරය, අපි ඔබ වෙනම කතා කරනවා ඉදිරියේදී, රුධිර නාලවල ඇතුළත බිත්තිය. ඊට අමතරව අපේ සම ආශ්‍රිතවත් ශල්කමේ සෛල ස්තර පිහිටලා තියෙනවා. ඊළඟට කියනවා මෙම අපිච්චද පටකවල සෛල ඉතා තුනී බැවින් ඒ හරහා විවිධ ද්‍රව්‍ය වලට පහසුවෙන් විසරණය විය හැකිය. ඒ කියන්නේ දැන් මේකේ අපි කියවනේ තුනී සෛල ස්තරයක් තියෙන කියලා. දිගටි මේ කියන්නේ උස් ස්වරූපයට මහත් විදිහට නැති පැතලි ෆ්ලැට් මොඩල් එකට තියෙන සෛල රාශියක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ සෛල හරහා විවිධ ද්‍රව්‍ය වලට කාන්දු වීමේ හැකියාව. එහෙම නැත්නම් අවශෝෂණ විසරණ වීම ක්‍රියාවලිය සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන දෙයක් මේ සෛල ස්තරය හරහා අනෙක් පැත්තට යන්න පුළුවන්. මේ පැත්තේ තියෙන දෙයක් සෛල ස්තරය හරහා අනෙක් පැත්තට යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ සෛල ස්තරය හරහා විවිධ ද්‍රව්‍ය වලට මේ විදිහේ හුවමාරු කිරීම එහෙම නැත්නම් හරහා ගමන් කිරීම සිද්ධ කරගන්න පුළුවන්. සෛල ස්තරය හරහා ගමන් කිරීම සිද්ධ කරගන්න පුළුවන්. එතකොට දැන් අපේ රුධිරය පෙරෙනකොටත් මෙන්න මේ වගේ සෛල ස්තරයක් තමයි ඒ වෘක්කාණුවේ තියෙන්නේ. බෝමන් ප්‍රාවරය කියලා මෙන්න මේවා මේ වගේ හැඩති කෝප්පාකාර හැඩති ව්‍යුහයක් තියෙන්නේ. එතකොට මේ බෝමන් ප්‍රාවරය හරහා රුධිරය පෙරෙනකොටත් ඒ රුධිරය පෙරෙන්නේ මෙන්න මේ වගේ අපිච්චද සෛල ස්තරයක් හරහා. එතකොට පහසුවෙන් අර රුධිරයට මේ සෛල ස්තරය හරහා බෝමන් ප්‍රාවරය තුලට පෙරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ අවශෝෂණ ක්‍රියාවලීන් සිද්ධ වෙන ද්‍රව්‍ය හුවමාරු වන කලාපවල මෙයාලා අපිට බහුලව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟට කියනවා එසේම හෘදයේ ඇතුළත බිත්ති, රුධිර වාහිනී බිත්ති ආදියද මෙම පටක වලින් නිර්මිතව ඇති අතර ඒවායේ පෘෂ්ඨ තුනී සහ සිනිඳු බැවින් රුධිරයට ඝර්ෂණයකින් තොරව එම කොටස් හරහා සංසරණය විය හැක. මෙයාලා මේ අර ෆ්ලැට් මොඩල් එකට එහෙම නැත්නම් පැතලි ස්වරූපයට පිහිටන නිසා රුධිරයට ඝර්ෂණයකින් තොරව ඉතා පහසුවෙන් හරහා යන්නත් පුළුවන්. මේවා දිගේ ගලාගෙන යන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ හැඩරූප ලක්ෂණ තියෙන සෛල විශේෂයක් තමයි අපි ශල්කමය අපිච්චද සෛල කියලා හඳුනාගන්නේ. හරි. එහෙනම් ඕකේ දැන් බලන්න රූප සටහන දීලා තියෙනවා. ඒ තියෙන රූප සටහන ළඟම මෙන්න මේ රූප සටහනත් පැත්තක ඇඳගන්න. මේකත් සයිඩ් එකෙන් ඇඳගන්න. ඉක්මන් කරන්න.
ඔය ඊතල දෙකක් දාගත්තට ප්‍රශ්නයක් නෑ. ඒකෙන් අදහස් කරේ අර දෙපැත්තට ද්‍රව්‍ය වලට ගමන් කිරීම, හුවමාරු වීම පහසු වෙනවා කියන එක පෙන්වන්න. හරි. එතකොට ඔය ඡේදයේ මෙන්න මේ කොටස මාක් කරගන්න ඕනේ. අර ශල්කමේ අපිච්චද පිහිටලා තියෙන තැන් කියලා තියෙන්නේ. මෙන්න මෙතන. ශල්කමේ අපිච්චද බහුලව දැකගත හැකි ස්ථාන වන්නේ පෙනහැලිවල ගර්ත, වෘක්කාණවල බෝමන් ප්‍රාවරය, රුධිර නාලවල ඇතුළත බිත්තිය කියන ඒ අර එයා පිහිටලා තියෙන ස්ථාන හයිලයිට් කරගන්න, මාක් කරගන්න. හරි. එහෙනම් ඊළඟ මාතෘකාව බලමු ඝනාකාර අපිච්චද. මේ අපිච්චද ටික ඉක්මනට ඉවර කරගෙන ගිය හැකි. මොකද මේවා මේ එච්චර මහා ලොකුට කියලා දෙන්න දෙයක්වත් නැහැ. ඉක්මනින් කතා කරගෙන යන්න පුළුවන්. හරි. ඝනාකාර අපිච්චද. අහගන්නකො. ඝනාකාර අපිච්චද කියලා කියන්නේ පාදාස්ත පටලය මත පිහිටලා තියෙන සෛල ස්තරය අර ශල්කමේ එව්වට වඩා පොඩ්ඩක් ඝනකම්. සෛල ස්තරය අර අරේලාට වඩා පොඩ්ඩක් ඝනකම් විදිහට පිහිටලා තියෙනවට අපි කියනවා ඝනාකාර අපිච්චදය කියලා. අර ශල්කමය සෛල ස්තරයට වඩා අර එයාලගේ දැන් අපි කතා කරන්නේ පැතලි ස්වරූපයක්නේ සෛල තිබ්බේ. මෙයාලගේ සෛල එහෙම නෑ. මෙයාලගේ සෛල ඝනකම්. හරිද? ඝනකම් විදිහට තමයි මෙයාලගේ සෛල පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලගේ සෛලයේ මැද්දට වෙන්නට තමයි න්‍යෂ්ටිය පිහිටලා තියෙන්නේ. මේ සෛල මධ්‍ය ප්‍රදේශයේ අපිච්චද සෛල මධ්‍ය ප්‍රදේශයේ තමයි මෙයාලගේ න්‍යෂ්ටිය පිහිටලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ අර ටිකක් ඝනකම් ස්වරූපයකින් සමන්විත. අර අරේලා වගේ නෙමෙයි ශල්කමේ කට්ටිය වගේ නෙමෙයි. යාලා පැතලි විදියට හිටියේ. මෙයාලා පොඩ්ඩක් ඝනකම් විදියට තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේ සෛල ස්තර එහෙම නැත්නම් මේ අපිච්චද වර්ගය ගත්තාම මෙයාලා ප්‍රධාන වශයෙන් අපිට කේට ග්‍රන්ථිවල ඊට පස්සේ වෘක්කාණුවල තව තියෙන ඔය කොටසක් සංග්‍රාහක ප්‍රනාල කියලා අන්න ඒ වගේ ඊට අමතරව අග්න්‍යාශයේ තියෙන ප්‍රනාලවල ස්වේද ග්‍රන්ථි ඒ කියන්නේ අපේ දහඩිය නිෂ්පාදනය කරන ප්‍රනාලවල තයිරොයිඩ් ග්‍රන්ථිය ඒ කියන්නේ අපේ මෙන්න මේ බෙල්ලේ තියෙන මෙන්න මේ හරිය තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය එන්න එයාගෙන් අපි තයිරොයිඩ් හෝමෝන් නිෂ්පාදනය කරනවා. එතකොට අන්න ඒ වගේ ග්‍රන්ථි ආස්තරණය කරගෙන මේ සෛල විශේෂය මේ අපිච්චද වර්ගය පිහිටලා තියෙනවා. හරි. බලන්නකො එහෙනම් මොකද්ද කියන්නේ කියලා. මෙම පටක රළු හැඩයක් දරන ගණකයක ස්වරූපයෙන් පිහිටා තිබේ. සෛල මධ්‍යයේ න්‍යෂ්ටිය පිහිටා ඇත. සිරුර තුල අඩංගු බොහෝ නාල, කේට ග්‍රන්ථි, වෘක්කවල අඩංගු වෘක්කාණුවල සංග්‍රාහක ප්‍රනාල, අග්න්‍යාශ ප්‍රනාලය, ස්වේද ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථි ආදී මෙම පටක ආකාරය දැකගත හැකිය. එහෙනම් මාක් කරගන්න බොහෝ නාල, කේට ග්‍රන්ථි, වෘක්කාණුවල අඩංගු වෘක්කාණු සහ සංග්‍රාහක ප්‍රනාල, අග්න්‍යාශයක ප්‍රනාල, ස්වේද ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි ඔය කියන මෙයා තියෙන ස්ථාන ලකුණු කරගන්න. ඊට පස්සේ මේ රූප සටහනත් ඔතන සයිඩ් එකෙන් ඇඳගන්න. හරි ඉක්මන් කරන්න. ඉක්මනට ඇඳගන්න. හරි ඉවර ඇතිනේ. ඉක්මනට ඇඳගන්න. හරි ඊළඟට ස්තම්භික අපිච්චද.
ඉක්මනට කතා කරගෙන යන්න තියෙන මහ ලොකු දේවල් නෑ මේ වගේ. හරි. ස්තම්භික අපිච්චද ගත්තාම දැන් වචනේම තියෙනවා. ශල්කමය අපිච්චදේ කීවේ පැතලි ස්වරූපේ කට්ටිය. ඝනාකාර අපිච්චද කීවේ පාදාස්ත පටලය මත තියෙන සෛල ස්තරය ඝනකම්. ඊළඟට ස්තම්භික අපිච්චදේ ගත්තාම පාදාස්ත පටලය මත පිහිටන සෛල ස්තරය උසයි. ස්තම්භ වගේ. අර කට්ටියට වඩා උසින් යුක්තයි. මේ වගේ සෛල ස්තරයක්. මේ වගේ සෛල ස්තරයක්. හරිද? ඔන්න ඔය වගේ සෛල ස්තරයක්. මේ වගේ උස සෛල වලින් සමන්විත වෙන්නේ මෙයාගේ ස්වરૂපය. එතකොට මෙයාලා ප්‍රධාන වශයෙන් ඉන්න තැන අපි ඉස්සෙල්ලා කතා කරලා මෙයාලා ප්‍රධාන වශයෙන් ඉන්නේ ඔය ආහාර අවශෝෂණය වන ස්ථානවල. ඒ කියන්නේ දැන් අපි ගන්න ආහාරවල තියෙන පෝෂක කොටස් අපේ දේහයට අවශෝෂණය වෙනවනේ. අනේ අවශෝෂණ පෘෂ්ඨ ආශ්‍රිතව තමයි බහුල වශයෙන් මෙන්න මේ ස්තම්භික සෛල පිහිටලා තියෙන්නේ. බහුල වශයෙන් මෙන්න මේ ස්තම්භික සෛල පිහිටලා තියෙන්නේ අපේ දේහයේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර අවශෝෂණය වන ප්‍රදේශවල. හරිද? ඒ වගේම තමයි මේ සෛලවල තවත් එක් සුවිශේෂීතාවයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහේ ශ්ලේෂ්මල වගුරුවන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් අපේ නාසයේ තියෙන දැන් සොටු දියර ගල් හදන්න පුළුවන් ක්‍රාන්ති. ඒ වගේ ප්‍රදේශ තියෙනවනේ සෛල. ආන් ඒ වගේ මේ අවශෝෂණ පෘෂ්ඨවල තියෙන මේ ස්තම්භික අපිච්චද ගත්තාම ඒ වගේ මෙන්න මේ විදිහේ ශ්ලේෂ්මල නිර්මාණය කරන්න පුළුවන් කලස් සෛල පිහිටලා තියෙනවා. අපි මෙයාලට කියනවා කලස් සෛල කියලා. හරිද? එතකොට අන්න ඒ වගේ කලස් සෛල මෙන්න මේ ප්‍රදේශවල පිහිටලා තියෙනවා. අපි මෙයාට කියනවා කලස් සෛල. කලස් සෛල. මෙයා පාදාස්ත පටලය. නැත්තම් අපි දරණු පටලය කියලා කියනවා. එහෙනම් ඔන්න ඔය විදිහේ ශ්ලේෂ්මල හදන්න පුළුවන්. අර සොටු දියර වගේ ඒ ශ්ලේෂ්මල අර ලිස්සන සුළු ස්වභාවයෙන් යුක්ත ශ්ලේෂ්මල වර්ග නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන මෙන්න මේ කලස් සෛල මේ ස්තම්භික අපිච්චද ප්‍රදේශවල අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙයාලා තිබීමේ වැදගත්කම මොකක්ද? මෙයාලා පිහිටීමේ වැදගත්කම මොකක්ද? මෙයාලා පිහිටීමේ වැදගත්කම තමයි දැන් ආහාර අවශෝෂණය කරගන්නකොට අර ආහාරවල ඉවතලන කොටස් ටික තියෙනවනේ. දැන් එතකොට එව්වා අපේ ආහාර ජීර්ණ පද්ධතිය දිගේ පහළට ලිස්සලා යන්න ඕනේ. පහසුවෙන් ලිස්සා යෑමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් අන්න ඒ ආහාර කොටස් ඝර්ෂණයකින් තොරව පහසුවෙන් ලිස්සා යාම සඳහා මෙන්න මෙයාලා නිෂ්පාදනය කරන ඒ තරල ශ්ලේෂ්මල වැදගත් වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ මේ ආහාර කොටස් පහසුවෙන් ලිස්සා යෑම සඳහා මෙන්න මෙයාලා නිෂ්පාදනය කරන ඒ තරල විශේෂය ශ්ලේෂ්මල විශේෂය වැදගත් වෙනවා. හරිද? බලන්න එහෙනම් මොකද්ද කියන්නේ කියලා. කියනවා මෙම අපිච්චද පටක උසින් වැඩිය පළලින් අඩුය. මෙයාලා එච්චර පළල නැහැ හැබැයි උසයි. න්‍යෂ්ටි පිහිටා ඇත්තේ එහි සෛලවල පතුලට ආසන්නවය. කියන්නේ චුට්ටක් පල්ලෙහාට වෙන්න වගේ තමයි මෙයාලගේ න්‍යෂ්ටි පිහිටලා තියෙන්නේ. ශ්ලේෂ්මල තරලයන් වගුරවන කලස් සෛල මෙම ස්තම්භික අපිච්චද පටකවල සමහර ස්ථානවල පිහිටා තිබේ. මාක් කරගන්න. ඒක දැන් මම කියලා දුන්නා. ශ්ලේෂ්මල තරලයන් වගුරවන කලස් සෛල මෙම ස්තම්භික අපිච්චද පටකවල සමහර ස්ථානවල පිහිටා තිබේ කියන කොටස මාක් කරගන්න. ඊළඟට බලන්න ආමාශය අඩංගු ස්තම්භික අපිච්චද පටක මගින් ශ්ලේෂ්මල ශ්‍රාවයන් විශාල වශයෙන් ශ්‍රාවය කරයි. එමගින් ආමාශයේ ඇති අම්ල සහ එන්සයිම් මගින් ආමාශයේ බිත්තිවලට සිදුවන හානි වළකාලයි. අන්ත්‍රවලින් උනන ශ්ලේෂ්මල නිසා අන්ත්‍ර ඔස්සේ ගමන් ගන්න ආහාරවලට ඝර්ෂණයකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. අන්ත්‍රවල ඇති සමහර ස්තම්භික අපිච්චද සෛලවල නිදහස් කෙළවරවල් මත කුඩා ඇඟිලි තුඩු වැනි ශුද්‍ර අංගුලිකා පිහිටා තිබේ. එමගින් එම ප්‍රදේශවල වර්ගඵලය වැඩි කර ආහාර ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම සහ තරලයන් ශ්‍රාවය කිරීමේ හැකියාව වැඩි කර දෙයි. ඒ කියන්නේ දැන් ඔය අපේ අන්ත්‍ර ප්‍රදේශවල තියෙන මෙන්න මේ වගේ ස්තම්භික සෛල වල අග ප්‍රදේශ මේ විදිහට නැවත නිකන් අර ඇඟිලි වගේ නෙරීම් වලට ලක් වෙනවා. අපි ඒවට කියනවා අංගුලිකා කියලා. ඔන්න ඔය වගේ ශුද්‍ර හැඩති අංගුලිකා නැවත ඇති වෙන්න පුළුවන්. ඒකෙන් අර ද්‍රව්‍ය වර්ග අවශෝෂණය කරගන්න උරා ගන්න තියෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මම මේක ආහාර ජීර්ණ පද්ධතියේදී අංගුලිකාවක ව්‍යුහය යටතේ කියලා දෙන්නම්. හරිද? දැනට ඒක එච්චර හිතන්න යන්න එපා. අපිට ඕක ඉස්සරහට කතා කරන්න තියෙනවා. හරි. එහෙනම් ඕකත් මේ රූප සටහනත් ඔය සයිඩ් එකේ යන්දින්න.
ඉක්මන් කරන්න ඕනේ. හරි. ඊළඟට ඇති වෙලාව. ඊළඟට බලන්න පක්ෂමදර අපිච්චද. පක්ෂමදර අපිච්චද කියලා කියන්නේ මෙන්න මේ ස්තම්භික අපිච්චදේම චූටි වෙනස්කමක් තියෙන එක්කෙනෙක්. ස්තම්භික අපිච්චදේම චූටි වෙනස්කමක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙයාලගේ මේ අග ප්‍රදේශයෙන් චූටි පක්ෂම පිහිටලා තියෙනවා. මේ වගේ පොඩි පක්ෂම පිහිටලා තියෙනවා මේ සෛල ස්තරයේ අවසාන හරිය. කියන්නේ අග ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. හොඳම උදාහරණය තමා අපේ නාසික අපිච්චදය. දැන් අපේ මේ නාස් කුහර තුල අපිට පේනවා ඔය වගේ චූටි පක්ෂම පිහිටලා තියෙනවා. අන්න ඒ වගේ නාසික ප්‍රදේශවල ඊට අමතරව අපිට ස්ත්‍රීන්ගේ පැලෝපිය නාල තුලත් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අන්න ඒ වගේ ප්‍රදේශවල මෙන්න මේ පක්ෂමදර අපිච්චදය පිහිටලා තියෙනවා. මෙයාලගේ තියෙන විශේෂත්වය මොකක්ද? සෛලයේ අග ප්‍රදේශයෙන් පක්ෂම ඇති වෙලා තියෙනවා. ඒක අනුවර්තනයක්. මොකද දැන් අපේ නාස් මාර්ගයට අපේ නාසික ප්‍රදේශයට අපි වායුගෝලයෙන් ඇදලා ගන්න අනවශ්‍ය ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්. අපි අර වායුගෝලයෙන් ඇදලා ගන්න වාතයේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන්, දුහවිලි, ඔය ආකාර විවිධාකාර ද්‍රව්‍යයන් මෙන්න මේ නාසික ප්‍රදේශයට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට එයාලා මොකද කරන්නේ? දැන් මේ ප්‍රදේශාශ්‍රිතව කලස් සෛලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අර ශ්ලේෂ්මල නිෂ්පාදනය කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. එයාලා මොකද කරන්නේ? ශ්ලේෂ්මල හදනවා. ඒ සොටු දියර නිෂ්පාදනය කරනවා. ඒ සොටු දියරවල අර එන අනවශ්‍ය ද්‍රව්‍ය රඳවා ගන්නවා. අර එන අනවශ්‍ය ද්‍රව්‍ය අර සොටු දියරවල රඳවා ගන්නවා. ඒ කරලා ඒ කට්ටිය මේ පක්ෂම මගින් නාස් කුහරයෙන් එළියට තල්ලු කිරීමක් සිද්ධ කරනවා. මේ පක්ෂම චලනය වෙලා මේවා රිද්මයානුකූල විදිහට චලනය වෙනවා. රිද්මයානුකූල විදිහට චලනය වෙලා මොකද කරන්නේ? අර අපි දේහ අභ්‍යන්තරයට ඇතුල් කරගත්ත වාතයේ තිබ්බ අනවශ්‍ය කොටස් ශුද්ධ ජීවීන් වෙන්න පුළුවන්, දුහවිලි අංශු වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි දැන් ඔය සමහර වෙලාවට අපි පුෂ්ප ආග්‍රහණය පුෂ්පවල සුවඳ බලනවා, මල්වල සුවඳ බලන්න යනවා. ඒ සුවඳ බලනකොට සමහරලාට ඒ වගේ තියෙන පරාග කාරක ද්‍රව්‍ය අපේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ අන්න ඒ වගේ ද්‍රව්‍ය පරාග කාරක වෙන්න පුළුවන්. ඒ වගේ ද්‍රව්‍ය මොකද වෙන්නේ? මෙන්න මේ නාසික අපිච්චදයේ තියෙන ශ්ලේෂ්මල මත රැඳිලා මේ පක්ෂම මොකද කරන්නේ? ශ්ලේෂ්මල මගින් එළියට තල්ලු කිරීමක් සිද්ධ කරනවා. පක්ෂම අර ශ්ලේෂ්මලය තරලය පිටතට තල්ලු කර ඒකේ තියෙන අර අනවශ්‍ය කොටස් අපේ නාස් කුහරයෙන් පිටතට යොමු කිරීම සිද්ධ කරනවා. අපිට ඒක දැනෙන්නේ නැහැ මේක ඇතුලේ මෙයාලා චලනය වෙනවා කියලා. අපිට දැනෙන්නේ නැහැ මේක ඇතුලේ චලනය වෙනවා කියලා. හැබැයි ඇත්තටම මේක ඇතුලේ චලනය වීම සිද්ධ වෙනවා. හරිද? එහෙනම් අන්න ඒ වගේ ප්‍රදේශවල තමයි මේ පක්ෂමදර අපිච්චද පිහිටලා තියෙන්නේ. බලන්න මොකද්ද කියන්නේ? මෙම අපිච්චද පටක ස්තම්භික අපිච්චද පටකවල සමාන වන අතර ඒවායේ කෙළවර පක්ෂම නැමැති සිහින් කෙඳි පිහිටා තිබේ. සෛල අතර ශ්ලේෂ්මල වගුරන කලස් සෛල අඩංගුය. මෙම පටකවල පිහිටි පක්ෂම චලනය වන්නේ කිසියම් දිශාවක. කියන්නේ රිද්මයානුකූලව මේක චලනය වෙන්නේ. එබැවින් කිසියම් ද්‍රව්‍යයක් මෙම පක්ෂම මගින් කිසියම් නිශ්චිත දිශාවක් වෙතට තල්ලු කර යැවිය හැක. ඔතන ලියා ගන්න. ඒක අර පිහිටන ස්ථාන දීලා නැහැ. එතන ලියා ගන්න. නාසික අපිච්චදේ සහ නාසික අපිච්චදේ සහ නාසික අපිච්චදේ සහ නාසික අපිච්චදේ සහ ස්ත්‍රීන්ගේ පැලෝපීය නාල තුල ස්ත්‍රීන්ගේ පැලෝපීය නාල තුල ස්ත්‍රීන්ගේ පැලෝපීය නාල තුල මෙම අපිච්චද ස්ත්‍රීන්ගේ පැලෝපිය නාල තුල මෙම අපිච්චද හඳුනාගත හැක. හරි. අදින්න රූප සටහන. සයිඩ් එකෙන් අදින්න. ඊළඟට පන්තියට එන දවසේ ඔය ටියුට් එක අරන් එන්න ඕනේ. මොකද මට බලන්න ඕනේ රූප සටහන් ඇඳලාද ඊට පස්සේ ඒවා මාක් කරන්න කියලා තියෙනවා. දැන් මාක් කරලා ඒවා බලන්න ඕනේ. එහෙනම් ටියුට් එක අරන් එන්න ඕනේ ඊළඟට පන්තියට එන දවසේ. මම බලනවා.
ඉක්මනට අඳින්න. හරි. වෙලාව ඇති. ඉක්මනට අඳින්න ඕනේ ඔය වෙලා ඇරින්න හරියන්නේ නැහැ. හරි. ඊට පස්සේ බලන්න ග්‍රන්ථික අපිච්චද. බලන්න දෙයක් නැහැ කතා කරන ඉක්මනට යා. හරි. බලන්න ග්‍රන්ථික අපිච්චද. බලන්න මොකද කියන්නේ? සමහර අපිච්චද පටක සිරුරේ අඩංගු කුඩා ග්‍රන්ථීන්ගෙන් සැකසී තිබේ. සමහර අපේ තියෙන ග්‍රන්ථි නිර්මාණය වෙලා තියෙන්නේ සමහර අපිච්චද විශේෂ වලින්. ඒවට අපි කියන ග්‍රන්ථික අපිච්චද කියලා. දැන් ඉස්සරහා අපිට උඩින් ඉස්සෙල්ලා උඩින් හම්බුණා ගණාකාර අපිච්චද කියලා. ඒ ගණාකාර අපිච්චද කියලා කියන්නේ තන්නේ විදිහේ ග්‍රන්ථි නිෂ්පාදනය කරන්න විශේෂණය වෙච්චි අපිච්චද විශේෂයක්. මෙතන අපි කතා කරන ග්‍රන්ථික අපිච්චද කියලා කියන්නේ තන්නේ වගේ ග්‍රන්ථි සඳහා විශේෂණය වෙච්ච කෙනෙක්. එතකොට ඒක ඔන්න කියනවා ස්වේද ග්‍රන්ථි, කේට ග්‍රන්ථි මේට උදාහරණ වේ. ස්වේද ග්‍රන්ථි කියලා කියන්නේ අපේ සමයේ තියෙන දහඩිය නිෂ්පාදනය කිරීම සඳහා වැදගත් වෙන ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි, ස්වේදය ශ්‍රාවය කරන ග්‍රන්ථි. හරිද? එතකොට අන්නේ ග්‍රන්ථි වල මෙන්න මෙයාලා අපිට හඳුනා ගන්න පුළුවන්. මාක් කරගන්න ස්වේද ග්‍රන්ථි, කේට ග්‍රන්ථි වල තියෙනවා කියන එක. හරි. චුට්ටක් ස්පීඩ් එකෙන් මම වැඩේ කරගෙන යනවා. මොකද මේවා එච්චර අමාරු කොටස් නෙමෙයි. කියවලා තේරුම් ගන්න පුළුවන් කොටස්. ඒ හින්දා චුට්ටක් වේගවත් පැහැදිලි කිරීමක් එක්ක යන්නේ. ඒක ඔයාලට මං හිතනවා අවුලක් වෙන්නේ නැහැ. මොකද මේ එච්චර අමාරු නෑ මේ කොටස් කියවලා තේරුම් ගන්න මේ ඔලු සම්පූර්ණ කරගෙන අපිට මේ වැඩේ අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඒ හින්දා මේ ටිකක් ස්පීඩ් යනවා මම මේ පාඩම. හරි. ඊට පස්සේ බලන්න සංවේදක අපිච්චද. සංවේදක අපිච්චද බලාගෙන යමු. අපේ ඔය ප්‍රධාන වශයෙන් නාසයේ එහෙම තියෙන බලන්න රූප සටහන හිටන් දීලා තියෙනවා. හරි. බලන්න මොකද කියන්නේ? සමහර ස්තම්භික අපිච්චද පටකවලට අඩංගු සෛල විවිධ සංවේදනයන් හඳුනා ගැනීම සඳහා විකරණය වී ඇත. ඒ කියන්නේ සමහර මේ ස්තම්භික අපිච්චද සමහර ස්තම්භික අපිච්චදවල තියෙන සෛල විවිධ ද්‍රව්‍යයන් විවිධ උත්තේජ විවිධ ද්‍රව්‍ය වලට අදාළ විවිධ උත්තේජ හඳුනා ගැනීමේ හැකියාවෙන් සමන්විත වෙනවා. දැන් අපේ නහයේ අඩංගු වෙන නාසයේ අඩංගු වෙන ගන්ධ සංවේදී සෛල. එතකොට එව්වත් මේ විදිහ අපිච්චද සෛල. එයාලා හැබැයි චුට්ටක් විශේෂ වෙලා තියෙනවා ගන්ධයන් හඳුනා ගැනීම සඳහා. ගන්ධ සුවඳ හඳුනා ගැනීම සඳහා එයාලා විශේෂණය වෙලා. ඊට පස්සේ අපේ සමයේ තියෙන අපිච්චද සෛල සමහර කට්ටිය උෂ්ණත්වය ලබා ගැනීම සඳහා විශේෂණය වෙලා. සමහර කට්ටිය පීඩන ලබා ගැනීම සඳහා විශේෂණ වෙලා. සමහර කට්ටිය ස්පර්ශ ලබා ගැනීම සඳහා විශේෂණය වෙලා. එහෙනම් ඔන්න ඔය විදිහට ස්පර්ශය, උෂ්ණත්වය ඊළඟට ගත්තාම පීඩන ඔය වගේ දේවල් ලබා ගැනීම සඳහා විශේෂණය වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන මේ කියන සංවේදක අපිච්චද වලත් සමහර අපිච්චද සෛල විවිධ සංවේදනයන් ලබා ගැනීමේ හැකියාවෙන් සමන්විත වෙනවා. මෙම අපිච්චද පටක අතර සංවේදී ස්නායු අග්‍ර පිහිටා තිබේ. මේ සංවේදී අපිච්චද වල තියෙන තවත් එක් විශේෂ දෙයක් තමයි එයාලට අනිවාර්යෙන් ස්නායු තන්තු සම්බන්ධයි. මොකද ස්නායු පද්ධතියෙන් තමයි සියලු සංවේදන හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ඒ හින්දා අර ගන්න තොරතුර එහෙම නැත්නම් ගන්න පණිවිඩය අපේ ස්නායු පද්ධතිය වෙතට යොමු කිරීම සඳහා මෙයාලා තුල ස්නායු රැහැන් අන්තර්ගත වෙනවා. එයාට කියනවා මෙම ස්නායු අග්‍ර අපිච්චද පටකේ පතුලේ ඇති සංවේදක ස්නායු රැහැන් සමග සම්බන්ධ වී පවතී. දිවේ ඇති රස සංවේදී රසාංකුර, නාසයේ ආග්‍රහණ කණ්ඩිකා වැනි සංවේදික ඉන්ද්‍රියන් තුල මෙම සංවේදක අපිච්චද පටක පිහිටා ඇත. මාක් කරගන්න මේ ටික දිවේ ඇති රස සංවේදී රසාංකුර, නාසයේ ආග්‍රහණ කණ්ඩිකාව ඒ ටික මාක් කරගන්න. රූපෙත් ඔන්න ඒකේ දීලා තියෙනවා. හරි. ඊළඟට බලන්න ස්තරීභූත අපිච්චද. බලන්න ස්තරීභූත අපිච්චද මොනවද කියන්නේ කියලා ස්තරීභූත අපිච්චද යටතේ
සිරුරේ නිරන්තරයෙන් ගෙවී යන ස්ථානවල සහ සිරුරේ නිරන්තරයෙන් ගෙවී යන ස්ථානවල සහ භෞතිකව නිරන්තරයෙන් පාවිච්චි වන ස්ථානවල මෙම පටක හමු වේ. මෙයාලා සාමාන්‍යයෙන් දැන් ස්තරීභූත අපිච්චද කියලා කියන්නේ දැන් අපි මෙතෙක් කතා කරේ තනි සෛලික සෛල ස්තර ගැනනේ. දැන් මේ ස්තරීභූත අපිච්චදවල තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ සෛල ස්තර කිහිපයක් තියෙනවා. පාදාස්ත පටලය මත සෛල ස්තර කිහිපයක් තියෙනවා. නිකන් අපි ඔන්න උදාහරණයක් කිව්වොත් එහෙම තට්ටු ගොඩනැගිල්ලක් සහ සාමාන්‍ය නිවසක්. තට්ටු ගොඩනැගිල්ලක් ගත්තාම ෆවුන්ඩේෂන් එක උඩ ස්තර කිහිපයක් තියෙනවා. සාමාන්‍ය නිවසක් ගත්තොත් ෆවුන්ඩේෂන් එක උඩ එක ස්තරයයි තියෙන්නේ. අන්න ඒ වගේ. එතකොට මේ ස්තරීභූත අපිච්චද ගත්තාම ස්තරීභූත අපිච්චද කියලා කියන්නේ අර පාදාස්ත පටලය මත සෛල ස්තර කිහිපයක් අන්තර්ගත වෙනවා. මෙන්න මේ විදිහේ සෛල ස්තර කිහිපයක් මේක තුල අන්තර්ගත වෙනවා. හරිද? එතකොට මෙයාලා සාමාන්‍යයෙන් අර මං ඉස්සෙල්ලා කිව්වේ ශල්කමය සෛල කියලා. ආන් ඒ ශල්කමය සෛල පිහිටන ස්ථාන ආශ්‍රිතව තමයි මෙයාලා අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔය පහ නිරන්තර ඝර්ෂණයට ලක්වන ස්ථාන. විශේෂයෙන්ම අපේ සම. මොකද අපේ සම තමයි නිරන්තරයෙන්ම ඝර්ෂණ ක්‍රියාවලියට ලක් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ ස්ථානවල තමයි මේ සෛල අන්තර්ගත වෙන්නේ. එතකොට මෙයාලා නිරන්තර ඝර්ෂණ ක්‍රියාවලියන් නිසා ගැලවිලා යනවා. මේ සෛල ස්තර ගැලවෙනවා. නිරන්තර ඝර්ෂණ ක්‍රියාවලින් නිසා ගැලවෙනවා. එතකොට ඒක ඒ ගැලවෙන සෛලවලට අදාළව නව සෛල ඒ ගැලවෙන සෛලවලට අදාළ නව සෛල මෙන්න මේ පල්ලෙහා තියෙන ස්තර වලින් නැවත ඇති වෙනවා. හරිද? දැන් අපේ සමයේනේ දැන් ගොඩක් දුරට තුවාල සිද්ධ වෙන්නේ. අභ්‍යන්තර තුවාල සිද්ධ වෙන අඩුයිනේ. වැටෙනවා, සීරෙනවා. හරිද? සතෙක් හැපුවොත් ඒ වගේ තැනක් තුවාල වෙනවා. අන්න ඒ වගේ බාහිර තියෙන ඒ ශල්කමයේ ස්තර තමයි තුවාල වෙන්නේ. එතකොට තුවාල වුණාම මොකද වෙන්නේ? සෛල ස්තර ගැලවිලා ගියපුවාම මොකද වෙන්නේ? ආයෙත් ඒකට අලුතෙන් සෛල මේ උත්පාදනය වෙනවා. ආයෙත් අලුතෙන් හැදෙනවා. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන ජනක ස්තර වලින් සෛල හදන ස්තර වලින් මේ අර ගැලවිලා යන කොටස වෙනකොට නව සෛල ස්තර බිහිවීම සිද්ධ වෙනවා. හරි. බලන්නකො කියනවා සිරුරේ නිරන්තරයෙන් ගෙවී යන ස්ථානවල සහ භෞතිකව නිරන්තරයෙන් පාවිච්චි වන ස්ථානවල මෙම පටක ඇත. යටිපතුල්, අත්ල, චර්මය, ආහාර මාර්ගය වැනි ස්ථානවල මේවා පිහිටයි. ඔය අපේ නිරන්තරයෙන් ඝර්ෂණයට ලක්වන ස්ථාන. මාක් කරගන්න. යටිපතුල්, අත්ල, චර්මය, ආහාර මාර්ගය වැනි ස්ථානවල මේවා පිහිටයි. හරි. ඊළඟට බලන්න මෙම පටක සාමාන්‍ය තත්වයේදී ගෙවී යන විට ඊට යටින් ඇති ස්තර නිරන්තරයෙන් ඉහළට තල්ලු වී පැමිණේ. එසේම මෙම පටකවල වර්තන ශීඝ්‍රතාවයද ඉතා වැඩි. දැන් ඔයාලා දන්නවා අපේ අතක කකුලක පොඩි සීරීමක් වුණොත් එහෙම ඕක මාස ගණන් අවුරුදු ගණන් තියෙන්නේ නැහනේ. ඕක දවස් දෙකෙන් තුනෙන් හොඳ වෙලා යනවා. එහෙනම් මෙන්න මේ ජනක ස්තරවල ඒ කියන්නේ දැන් මේ අපි කතා කරන ස්තරීභූත අපිච්චදවල තියෙන ජනක ස්තර කියලා කියන්නේ සෛල ගැලවිලා යන කට්ටිය වෙනුවට අලුත් කට්ටිය හදන කට්ටිය. හරිද? ගැලවිලා යන සෛල වෙනුවට අලුත් සෛල නිර්මාණය කරන ස්තරවල තමයි අපි ජනක ස්තර කියලා කියන්නේ. ආන් ඒ ජනක ස්තරවල වර්ධන වේගය ඉතා වේගවත්. මොකද එයාලා ඉතා ඉක්මනින් වර්ධනය වෙවි අර ගැලවිලා ගියපු සෛල වෙනුවට නව සෛල ඇති කරනවා. හරි. ඒක තමයි එහෙනම් ඕකේ කියන්නේ. ඊළඟට සංක්‍රාණති අපිච්චද අවසාන අපිච්චද වර්ගය කතා කරලා ඉවරයක් කරමු. බලන්න කියනවා මෙම අපිච්චද පටක ස්තරීභූත අපිච්චද පටකවල විකරණයකි. ඒ කියන්නේ දැන් මේ මෙයාලා වගේම පොඩි වෙනස්කම් තියෙන කට්ටියක්. විකරණයක් වෙනසක් තියෙන කට්ටියක්. මෙම පටක තුල අඩංගු සෛල ස්තර සංඛ්‍යාව 3ත් 4ත් පමණ වේ. ඒ කියන්නේ මෙයාලගේ මේ සෛල ස්තර වල මේ සෛල පේලි මෙන්න මේ වගේ පේලි 3ත් 4ත් අතර ප්‍රමාණයක් තමයි පිහිටලා තියෙන්නේ. හරිද? ඊළඟට කියනවා එසේම සෛල සම හැඩ දරන අතර මේ ස්තරවල මතු පිට සෛල පැතලිය. ඒ කියන්නේ බොහෝ දුරට මෙම සෛල එක සමාන වගේ හැඩයෙන් සමන්විත වෙන්නේ. අපි ඒවා අපිච්චද පටකවල මුල් ලක්ෂණ යටතේම කතා කරුවා. මෙයාලගේ තියෙන සෛල බොහෝ දුරට සමානයි කියලා. හරි. ඊළඟට කියනවා එසේම ස්තරීභූත අපිච්චද පටක මෙන් වේගයෙන් ඉවත් වීමක්ද සිදු නොවේ. අරයලා වගේ වේගෙන් ඉවත් වීමක් වෙන්නේ. ඇදීම, තෙරපීම, පීඩනය දැරීම වැනි තත්වයන්ට මෙම පටක ඔරොත්තු දෙයි. මුත්‍රාශය, වෘක්කේ ශ්‍රෝණි ප්‍රදේශය, මුත්‍ර වාහිනිය වැනි ස්ථානවල මෙම පටක අඩංගු වේ. මුත්‍රාශය ක්‍රමයෙන් මුත්‍රාවලින් පිරෙන විට ඊට අනුරූප මුත්‍රාශය සැකසීම, මුත්‍රා පිරුණු විට එම පීඩනය දරා සිටීම වැනි ක්‍රියාවන් කිරීම සඳහා මෙම පටක හැඩ ගැසී ඇත. ඒ කියන්නේ දැන් මේ අපි කතා කරන සංක්‍රාණති අපිච්චදේ ගත්තාම මෙයාට අර බැලුන් එකක් වගේ ඇදෙන්න පුළුවන්. රබර් එකක් වගේ ඇදීමේ හැකියාව තියෙනවා. දැන් අපේ මුත්‍රාශ ප්‍රදේශයට දැන් මේ වගේ මුත්‍රාශය තියෙනවා නම් මේ ප්‍රදේශයට මුත්‍රා පිරෙනකොට මේකේ පරිමාව
වැඩි වෙනවා. අන්න මේ වගේ ප්‍රදේශ නිර්මාණය වෙලා තියෙන මේ සංක්‍රාන්ති අපිච්චද කියන අපිච්චද වර්ගයෙන්. එතකොට මේකට අර මුත්‍රා එකතු වෙන්න මේ සෛල ස්තරයට ඇදීමට පුළුවන්. ඇදිලා මේකේ පරිමාව වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රත්‍යස්ත ස්ථානවල තමා ප්‍රධාන වශයෙන් මෙන්න මේ සංක්‍රාන්ති අපිච්චද වර්ගය පිහිටලා තියෙන්නේ. එහෙනම් ඕකේ ඔය පිහිටලා තියෙන ස්ථාන ගැන කියන ඒ කොටස මාක් කරගන්න. මුත්‍රාශය, රුක්කය ශ්‍රෝණි ප්‍රදේශය, මුත්‍ර වාහිනී වැනි ස්ථානවල මෙව පටක අඩංගු වේ කියන කොටස මාක් කරගන්න. හරි. දැන් එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන කොටස තමයි පේශි පටකය කියලා කියන්නේ. මං චුට්ටක් වේගයෙන් සාකච්ඡා කරනවා. මොකද මේ පාඩම ලේසි පාඩමක්. ඒ හින්දා ඉක්මනට මේක ඉවර කරන්න ඕනේ. ඉවර කරලා දැන් ඔයාලට දෙසැම්බර් වල එක්සෑම් එක තියෙනවා. ඒ හින්දා මේවා ඉක්මනින් ලේසි පාඩම් ටික කවර් කරන්න ඕනේ. ඒ හින්දාම තමයි මම මේ ඔන්ලයින් වැඩසටහනක් කරගෙන යන්නේ. දැන් ඔයාලා දැන් මේ අද දවසේ අහන මේ වීඩියෝ එක ඇත්තටම අද ලයිව් යන එකක් නෙමෙයි. ඒක ඔයාලට තේරෙන්නේ නැති. මේක ලයිව් යන එකක් නෙමෙයි. මේක මං කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මොකද ඔයාලට ඉක්මනට මේ පාඩම් ටික කවර් කරන්න ඕනේ. ලේසි පාඩම් ටික ඉක්මනට ඉවර කරලා ඊළඟට අපි අමාරු පාඩම් ටික තියාගන්න ඕනේ. පන්තියේ සාකච්ඡා කරන්න ඕනේ. ඒ සඳහා අපිට කාලයක් අවශ්‍යයි. ඒ හින්දා ඉක්මනට මේ ටික සාකච්ඡා කරගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව. අරමුණ වෙලා තියෙන්නේ. එතකොට ඔයාලත් ඒ වැඩේ ඒ විදිහට හරියට කරන්න ඕනේ. මොකද විභාගෙට මුහුණ දෙන්නේ ඔයාලා මිසක් මම නෙමෙයි. ඒ හින්දා මම මේ කරන දේ අදාළ ඒ නිසි ප්‍රතිඵලය ලබා ගැනීම ඔයා සතු වගකීම. ඒ හින්දා හරියට මේ වැඩේ පිළිවෙලට ලස්සනට කරන්න. මොකද දෙසැම්බර් වල ඔයාගේ විභාගේ තියෙනවා. ඒ හින්දා හොඳට මහන්සි වෙන්න. තව අපිට කාලය සීමිතයි. සීමිත කාලයක් තියෙන අපිට තව මේ වැඩසටහන කරන්න. ඒ හින්දා හැකි ඉක්මනින් මට ඔයාලගේ සිලබස් එක ඉවර කරන්න ඕනේ. ඔක්තෝබර් වගේ වෙනකොට මගේ ටාගට් එක තියෙනවා ඔයාලගේ නිර්දේශ සියල්ල ඉවර කරන්න. ඒක මේ විදිහට ඔන්ලයින් විදිහටත් යනවා. ලේසි පාඩම් ටික ගත්තා ඔන්ලයින් විදිහට කතා කරගෙන ගියා. ඊළඟට අනිත් අමාරුයි කියන පාඩම් ටික අපි පන්තිය වෙලාවේ සාකච්ඡා කරගෙන ආවා. ඉස්සරහට එනවා නිවාඩු දවස්, නිවාඩු මාසවල් එනවා. ඒ මාසවලදී අතිරේක පන්ති දැම්මා. අපි මේ දවස්වල අර කතා බැලුවා වගේ දවසම දාගත්ත පන්තිය කෙරුවා. හරිද? ඒ විදිහට ඔයාලගේ ඔක්තෝබර් වෙනකොට මම ටාගට් කරගෙන ඉන්නවා නිර්දේශ සම්පූර්ණ කරන්න. ඒ හින්දා ඔයාලත් මට ඒකට සහයෝගය දෙන්න ඕනේ. මොකද ඊට පස්සේ අපිට පේපර් සාකච්ඡා කරන්නයි තියෙන්නේ. දැනටමත් ඔයාලට ඉස්සරහට පේපර් සාකච්ඡා කරන්න පටන් ගන්නවා මම. එතකොට මේ වැඩසටහන පිළිවෙලට ලස්සනට කරන්න ඕනේ ඔයාලා. එහෙම කෙරුවොත් අනිවාර්යෙන් ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මෙතන රෙකෝඩින් ක්ලාස් එකක් මේක. ඇත්තටම මේක රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. හරිද? ඒක ඔයාලට දැනෙන්න ඇති සමහර විට සමහර තැන්වලදී අර chart එහෙම අඳින සමහර තැන්වලදී ඔයාලට ඒක දැනෙන්න ඇති. එතකොට ඒ රෙකෝඩ් ක්ලාස් එකේ අවසානයේ ප්‍රශ්න වටයකුත් යනවා කියලා අමතක කරන්න එපා. කවුරුවත් අයින් වෙන්න එපා ප්‍රශ්න අහන්න. ඉන්න.